අයිබෝන් බලමු දැන් එදා කතා කරපු හැන්ඩ් අවුට් එකේ ඉතුරු ටික අපි මුලින්ම කතා කරා මුල්ලේ ගනුදෙනු කරුගේ වැදගත්කම මොකක්ද? එතකොට මුල්ලේ ගනුදෙනු කරුව අපි කොහොමද හැන්ඩල් කරන්නේ? මොන වගේ ක්වොලිටිස්ද තියෙන්න ඕන මුල්ලේ ගනුදෙනු කරුවන් හැන්ඩල් කිරීමේදී? අදාළ ආයතනවල සේවකයන් සම්බන්ධයෙන් මූලිකවම අපි ඒවා තවදුරටත් කතා කරනවා ඉදිරියේදී. ඊට පස්සේ මේ මුල්ලේ ගනුදෙනු කරුවන්ගේ අතිරික්ත තැන්පත් එහෙම නැත්නම් අතිරික්ත ඉතුරු ආකර්ෂණය කර ගැනීමට මොනවද මේ මුල්ලේ ආයතන ඉදිරිපත් කරලා තියෙන නිමැවුම්. ඒ නිමැවුම් වලදී මූලිකව අපි කතා කරා ඉතිරි කිරීම ගිණුම් වර්ග. ජංගම තැන්පත්, ඉතිරි කිරීම තැන්පත් සහ කාලික තැන්පත් විදිහට මේ මුල්ලේ අතරමැදි කරුවන් කියන මේ මුල්ලේ ආයතන හරහා මේ දේවල් සිද්ධ වෙන්නේ. එමෙතන ඒ නිමැවුම් ඉදිරිපත් කරන්නේ. අනිත් පැත්තෙන් මුල්ලේ වෙළඳපළ තුල තියෙන වෙනත් මුල්ලේ උපකරණ ගැන අපි සාකච්ඡා කරා. උදාහරණයක් විදිහට treasury bills, treasury bonds, debentures, ණයකර, වාණිජ පත්‍ර, ඒ වගේම කොටස්, ඊට අමතරව රිපෝ ගිවිසුම්, ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම්, ඒ වගේ ඒවා. ඊට තව අමතරව මීට අමතරව තියෙනවා මුල්ලේ නිමැවුම් වර්ග කීපයක්. අපි ඒවත් ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ කතා කරා ව්‍යුත්පන්න උපකරණ. ඒතර ව්‍යුත්පන්නයක් කියන්නේ යම්කිසි වත්කමක් හෝ යම්කිසි දර්ශකයක්, භෞතික භාණ්ඩයක් හෝ මුල්ලේ නිමැවුමක් හෝ යම්කිසි දර්ශකයක අගය වෙනස් වීමට පදනම් වෙලා හැදිච්ච මුල්ලේ නිමැවුම් වර්ගයක්. මූලිකම අපි කතා කරා වර්ග තුනක්. එකක් මුල්ලේ වත්කම්, එහෙම නැත්නම් මුල්ලේ නිමැවුම්. ෆයිනෑන්ෂල් ඇසෙට්ස් මත නිර්මාණය වෙච්ච ව්‍යුත්පන්න. ඊට හුවමාරු භාණ්ඩ මත මේ ව්‍යුත්පන්න. ඒතර අපි මෙතනදී ඒක කතා කරන්නේ හුවමාරු භාණ්ඩ. අපි මුල්ලේ නිමැවුම් මුල්ලේ ගනුදෙනු කරුව ගැන විතරක් කතා කරන හින්දා අනිත් එක දර්ශක මත මේ උත්පන්න වෙච්ච නිමැවුම්. සමහරට මේවත් මුල්ලේ නිමැවුම් විතර ගන්න පුළුවන් හින්දා අපි සරලව ඒක බලමු. ඒකත් වෙන්නේ මූලිකවම මේ ඒ අදාළ බේස් වෙච්ච ඇසට් එකේ හෝ ඉන්ඩෙක්ස් එකේ දර්ශකයේ අගය විචල්්‍ය වෙන්න ඕන. මුල්ලේ වත්කමක නම් මුල්ලේ වත්කමේ අගය නිරන්තරයෙන් ඉහළ පහළ යන්න ඕන. ඊට අමතරව මේ දර්ශක නෙමෙයි මුල්ලේ වත්කම් වල ද්‍රවශීලතාවයක් තියෙනවා. දර්ශකයක ද්‍රවශීලතාවයක් කියන එකක් අපිට අදහස් කරන්න බෑ. ඒකේ වටිනාකම විචල්්‍ය වෙනවානේ. නැත්නම් ඒ අගය විචල්්‍ය වෙනවා. නමුත් මුල්ලේ වත්කමක ද්‍රවශීලතාව ඉක්මනින් මේක අලෙවි කරලා වෙනත් මුල්ලේ නිමැවුමකට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒතර ඒක තමයි මූලිකවම මේ ව්‍යුත්පන්න නිර්මාණය වෙන්න බලපාන සාධක. අපි එදා කතා කරා විදේශ විනිමය පදනම් වෙලා සකස් වෙච්ච මුල්ලේ නිමැවුම් ව්‍යුත්පන්න නිමැවුම් වර්ග කීපයක්. ඒතර ස්පොට් කියන එක. ස්පොට් කියන්නේ එවෙලේ තියෙන මිලට විදේශ විනිමය මිලදී ගන්න. ඒකෙත් අවස්ථා තුනක් ගැන සාකච්ඡා කරා. එදිනම ගනුදෙනුව වෙනව නම් කෑෂ් ඩීල් කොහොමද මේ වෙනස් වෙන්නේ? ඒ ප්‍රයිස් එක වෙනස් වෙනවද? දැන් විදේශ විනිමයට වුණත් කාලයත් සමග එකතු වන හෝ අඩු වන අගය තමයි ඒකේ මිල වෙන්නේ. මේ අවස්ථාවේදී ඉල්ලුම සැපයුම් මත තමයි විදේශ විනිමයට තියෙන ඉල්ලුම සැපයුම් මත තමයි ඒකේ අගය තීරණය වෙන්නේ. අනික බලන්න දැන් විදේශ විනිමය ඕන වෙලාවක ඉක්මනින් විකුණා ගන්න හෝ මිලදී ගන්න පුළුවන් ද්‍රවශීලයි. හරි. ඒ වගේම අගය දවස් ඇතුළත සමහරලාට විදේශ විනිමය අගය වෙනස් වෙනවා. ඒ ඉල්ලුම සැපයුම අනුව වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක ඉතාම හොඳ මුල්ලේ ව්‍යුත්පන්න උපකරණයක්. එහෙම නැත්නම්
වත්කමක් මුල්‍ය නිමැවුමක් ව්‍යුත්පන්න නිමැවුමක් සකස් කරගන්න. ඒක නිසා හොඳම මේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි ව්‍යුත්පන්න සකස් කරගන්න මේ විදේශ විනිමය. ඒතර ඒකෙදී එදින ස්පොට් ගනුදෙනුවක් සාමාන්‍යයෙන් ට්‍රාන්සැක්ෂන් එක වෙච්ච දවස් ඉඳන් දවස් දෙකක් ඇතුළත සෙටල්මන්ට් එක වෙන්න ඕන. දැන් ෂෙයා මාකට් එකේ දුණත් ඒ වගේ තමයි සිද්ධ වෙන්නේ. ෂෙයාර්ස් මිලදී ගත්තාම එතන ඉඳන් දවස් දෙකක් ඇතුළත සෙටල්මන්ට් එක සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කැන්සල් වෙනවා. දැන් ස්පොට් එකත් තුනකට බෙදලා තියෙනවා. එච්චරටම මේක ලික්විඩ් සහ මේ මිල වෙනස් වෙන හින්දා එදිනම වෙනවා නම් ගනුදෙනුව ට්‍රාන්සැක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ සෙටල්මන්ට් එක එදාම වෙනවා නම් ගෙවීම එදාම කරනවා නම් මිලදී ගත්තොත් ඒකට අදාළ රුපියල් එදිනම ගෙවනවා නම් හරි. ඒ වගේ හුවමාරුව එදිනම සිද්ධ වෙනවා නම් එක අගයක් දෙවෙනි දවසේ ටොම් ඩීල් කියලා අපි කිව්වනේ. අගේ වෙනස් වෙනවා. ඊළඟට ස්පොට් කියන එක ඇත්තටම T+2 ගනුදෙනුව සිද්ධ වෙලා ව්‍යාපාරික දින දෙකක් ඇතුළත වෙනවා නම් අගේ වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ අනුව අපිට වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. මේ කාලයත් එක්කලා මුදලේ අගය අඩු වැඩි වීම මත සිදුවෙන දෙයක්. ඒ වගේම අපි දින දෙක තුනකට වඩා වැඩි විදේශ විනිමය වත්කම් විදේශ විනිමය ව්‍යුත්පන්න ඉදිරි හෝ අනාගත forward future transactions විදිහට තමයි ගණන් ගන්න. ඒතකොට ඒක අනිවාර්යයෙන්ම කාල සීමාව greater than 3 days. දින 3කට වඩා T+2 වලට වඩා වැඩි. සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට long term අවුරුදු ගණන් වලට මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ විදේශ විනිමයේ අගය ඊටාම ඉක්මනින් ඉහළ පහළ යනවා. ඉක්මනින් විචල්යයි. ඒ නිසා අපිට යම් තීරණයකට එන්න අමාරුයි. ඊතරම් වේගයෙන් ඉහළ පහළ යන මිලක් තියෙනවා නම් යම් වත්කමකටනේ. ඒක ගොඩක් වෙලාවට පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්, අධික ලාභ සිද්ධ ගන්නත් පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට මේක කෙටි කාලීනයි. කාලය මාස 3ක් වගේ කාලයක් තමයි ගන්නෙ. මට විනාඩියක් දෙන්න මට තව හෑන්ඩ් අවුට් එකක් තියෙනවා අප්ලෝඩ් කරගන්න ඕන. ඉදිරි කාලය කියන එක සම්බන්ධයෙන් අපි ගන්නේ මේ ව්‍යුත්පන්නයේදී මේ මුල්‍ය නිමැවුම් වල කියන්නේ ෆොරෙන් කරන්සි වල ගොඩක් වෙලාවට මාස 3ක් වගේ කාලයක් තමයි. මොකද ලොකු කාලයකට කරන්න ගියොත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අගය විචල් වෙන හින්දා මොනක් කොයි පැත්තට යයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. දැන් වාහනයක් ගෙන්න ගන්න හරි කවුරු හරි දැන් මේ දවස්වල නම් කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ අවශ්‍යතාවයක් තිබ්බොත් එහෙම එතකොට තව මාසෙකින් නම් මාස දෙකකින් නම් වාහනේ එන්නේ අපිට පුළුවන් අද නියම කරන දිනකට මිලකට අනාගතය ඒ අදාළ දිනය සඳහා මිලදී ගන්න. එතකොට අද ස්පොට් රේට් එකක් නෙමෙයි ඊට වඩා වෙනස් රේට් එකක් තමයි හම්බ වෙන්නේ. ඊට වඩා වැඩි රේට් එකක්. මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක බලලා ඔය විකුණන එක්කෙනා බැංකුව හෝ ෆොරෙන් කරන්සි ඩීලර් ඒ මිල නියම කරනවා. එතකොට අපි එකට ප්‍රීමියම් එකක් යම් ගාස්තුවක් ගෙවන්න ඕන. ගාස්තුවක් ගෙවන්න ඕන අපි දැන් කතා කරා එකනේ. ඒ අනුව මේ මිල තීරණය වෙනවා. ඒ ඉදිරි සහ අනාගත මම හිතන මේ දෙක ගැන අපි කතා කරා. ඊළඟට මනාප ඔප්ෂන්ස් වලින් තමයි මම ඉවර කරේ. ඒතර ඔප්ෂන්ස් වර්ග දෙකක් තියෙනවා. කස්ටමර් මිලදී ගැනීම අනික විකිණීම. ඒතර මේකෙදී තීරව මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. නිශ්චිතව මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතර මේ මනාප දරන්න කැමති නම් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හරි. සෝරි මනාප ලියන්න කැමති නම් තමයි මේක මේ ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණ මම දුන්නා ඒ කියන එක්කෙනා ඉතින් මේක කතා කරන්නේ තව දුරටත් ඒක කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විකිණීමේ මිලදී ගැනීම මනාපය යම් සමාගමක කොටස් මිල වැඩි වෙයි කියලා ඒ අපේක්ෂා කරනවා. එතකොට එයා B කියන එක්කෙනා ගාව තියෙනවා ඒ සමාගමේ කොටස්. එයා B එක්කලා ගිවිසුමකට එනවා. එකඟතාවයකට. මේක ගිවිසුමක් කියන්න බෑ. ගිවිසුමක් නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකඟතාවයකට එනවා. අහවල් දවසේදී මේ
එකඟ වෙච්ච මිලකට මිලදී ගන්නවා කියලා. එතකොට ඒක අනාගත දිනයක්. අනාගත දිනයක්. ඒ එකඟ වූ මිලට මිලදී ගන්නවා ඒ අපේක්ෂා කරන මිලට වඩා වැඩි මිලක් වුණොත් එහෙම වෙළඳපොලේ XYZ සමාගමේ කොටස් වල වටිනාකම. ඒ උදාහරණයක් විතර මේක 100ට ගිහින් තියෙනවා නේ. ඒතර එයා 75 ගානේ මිලදී ගන්නවා. ඒත් අනිත් පැත්තට 100 ගානේ විකුණනවා. මෙයාට යන වීදම ගැන අපි සාකච්ඡා කරා. ස්වොප් එක. ස්වොප් එක කියන්නේ දැන් මේ දවස්වල කතා කරනවා ස්වොප් ගැන ලංකාව විවිධ රටවල් එක්කලා ස්වොප් හුවමාරු ගණකන වලට යනවා විනිමය හුවමාරු ගණකන වලට. ඒතර මේක එක වර්ගයක් තමයි විදේශ විනිමය හුවමාරු. එතන විනිමය හුවමාරු ගිවිසුම්. ඒකවට තමයි යන්නේ. හරි. foreign currency swap වලට. ඒතර වත්කමක් මත ව්‍යුත්පන්න වී ඇත. ඒතර මේ එක වත්කම එක්කෝ විදේශ විනිමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ණය මුදලක් වෙන්න පුළුවන්. දැන් මේ පොලි අනුපාත මත පදනම් වෙලා තියෙන යම් ණය මුදලක් මත ක්‍රියාත්මක වෙනවා. අනාගත අවදානම්. දැන් මෙතනදී අනිවාර්යයෙන්ම ස්වොප් එක දැන් මේ හැම නිමැවුමකම ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්, ස්වොප් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆෝවර්ඩ් එකක්, ෆියුචර් එකක්. ඒවයි අනාගතයේ මේ මුල්‍ය නිමැවුමේ හැසිරීම මත තමයි තීරණය වෙන්නේ ඒකෙ මිල. ඒක සංකීර්ණයි. අනිත් පැත්තෙන් සංකීර්ණකම නිසාම අවදානම ඉහළයි. මොකද සංකීර්ණ එකක බිහේවියර් එක අපිට ටිකක් අමාරුයි නිශ්චය කරන්න. අපි ගත්තොත් ෂෙයා එකක්, ස්ටොක් එකක්. ඒකත් අනාගතයේ මේ කර්මාන්තයේ හැසිරීම. එහෙම නැත්නම් අනාගතයේදී මේ ආයතනයේ performance මත බොහෝ විට රඳා පවතිනවා. දැන් මේ වගේ වසංගත තත්ත්වයක් යටතේ අනපේක්ෂිත act of god මේවට කියන්නේ අපිට බෑනේ මේවා control කරන්න. අපිට control කරන්න බෑ මේ දැන් තියෙන COVID-19 තත්ත්වය. control කරනවා නමුත් මේක එන එක අපිට වළක්වා ගන්න බෑ වේලාසෙන් දැකලා මේ වගේ දේවල්. ඒකට ස්වාභාවික විපාක මේ වගේ වසංගත තත්ත්ව හැරුණාම සාමාන්‍යයෙන් වෙළඳපොළ න්‍යායන් ක්‍රියාත්මක වෙනකොට යම් සමාගමක භාණ්ඩ සඳහන් ඉල්ලුම වැඩි වෙනවා නම් ඒ ආයතනයේ performance ක්‍රියාකාරකම් වැඩි වෙනවා නම් කාර්යක්ෂමතාව ඵලදායීතාව ඊළඟ වෙනවා නම් ඒකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මත මේ සමාගමේ කොටස් වල මිල ස්ථාවර වෙයි, ඉහළ යයි, ඒ වගේ දේවල් නේ. ඒවා පේනම ෂෙයා මාකට් එකේ මේ කොටස් වලට තියෙන මිල සැසඳීමේදී. හරි. ඒතකොට ආර්ථික ක්‍රියාකාරකම් ඒකට බලපානවා. නමුත් මේ නිමැවුම් වල ඊතරම් මේ ස්ථාවර නැහැ. මොකද මේ ස්වොප් වගේ එහෙම නැත්නම් ෆොරෙන් කරන්සි මත ව්‍යුත්පන්න වෙච්ච ෆියුචර්ස්, ෆෝවර්ඩ්ස් ඒ වගේ ඒවායිදී ගොඩක් වෙලාවට highly liquid ඉතාම ඉහළ මට්ටමක මිල වෙනස් වීම තියෙන. දැන් ස්ටොක් එක ෂෙයා එකක සාමාන්‍ය ක්‍රියාකාරකම් තුළදී ඉතා වේගෙන් මිල ඉහළ පහළ යන්නේ නැහැ. ඉතා වේගෙන් මිල ඉහළ පහළ යන්නේ නැහැ. නමුත් ෆොරෙන් කරන්සි වල මිල ඉහළ පහළ යෑමේ වේගය ඊට වඩා වැඩි නේ. දැන් අද උදේ තියෙන මිල නෙමෙයි සමහරට දවල් වෙනකොට මිල නෙමෙයි හාස් වෙනකොට හෙට ඊට වඩා වෙනස්. ඒ වගේ ගොඩක් ප්‍රශ්නත් එක්කලා මේක සංකීර්ණයි. ඒ වගේම මේකේ මිල පිළිබඳව අපිට ඉතාම නිවැරදි තක්සේරයකට එන්න බෑ. නිසා අවදානම ඉහළයි. අවදානම ඉහළයි. ඒ අවදානම ඉහළ නිසා ගොඩක් වෙලාවට මෙවැනි නිමැවුම් වලට ගියාම අපි කරනවා හෙජින් කියලා එකක්. හෙජින් කියන්නේ ඉදිරි රැකවරණය. ඉදිරි රැකවරණය හෙජින්. ඔය ඉස්සර හෙජින් ගිවිසුම් වලට ගියානේ නේ. දැන් අපි මූලිකවම ගත්තොත් තියෙන ස්වොප් එක ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පොලි අනුපාත. දැන් මම යම් බැංකුවකින් ස්ථාවර පොලි අනුපාතයකට ගන්නවා යම් නිමැවුමක්. ඒතර මට ඉදිරියේදී පේනවා ස්ථාවර පොලි නෙමෙයි දැන් පොලි අනුපාත අඩු වෙගෙන එනවා. ඒතර මම වෙන කෙනෙක් එක්කලා විචල්්‍ය පොලි අනුපාතයකට ඒක අදාළ බැංකුව හරහා විචල්්‍ය පොලි අනුපාතයකට මාරු වෙනවා. ඒතර මම අපේක්ෂා කරනවා ඉදිරියේදී පොලි අනුපාත අඩු වෙයි. අඩු වෙන නිසා මේ විචල්්‍ය පොලි අනුපාතය මට ලාභදායක වෙයි කියලා. අන්න ඒ වගේ නිමැවුම් වර්ගයක් තමයි ස්වොප් කියන්නේ. දැන් ඔයගලන්ට මෙතනදී මේවායේ ක්‍රියාකාරීත්වය ඒවා පිළිබඳ ඉහළම අදහසක් අවශ්‍ය නැහැ. මේ වගේ දේවල් තියෙනවා කියන එක දැනගත්තාම ඇති. අනිත් එක විදේශ විනිමය. විදේශ විනිමය අගය ඊළ පහළ යෑම මත
මේ software එකකට එන්න පුළුවන්. මේ කොයි දේ වුණත් ඉදිරියේදී වෙන්න පුළුවන් අවදානමෙන් ආවරණය කරගන්න ඉදිරි රැකීම නැත්නම් හෙජින් කියන ක්‍රියාදාමයකට ක්‍රියාමාර්ගයකට මේ ආයතන වලට යන්න පුළුවන්. ඒක නිකන් හරියට ඉන්ෂුරන්ස් එකක් ගත්තාම ඒක රීඉන්ෂුර් කරනවා වගේ. ඊළඟට asset based securities සුරැකුම් මත පදනම් නෙමෙයි asset backed securities. මෙමෙනුවම කුඩා ප්‍රමාණයේ වෙන්වෙන්ව අලෙවි කළ නොහැකි වත්කම් විශාල ප්‍රමාණයකින් ආවරණය වී ඇති. එතකොට දැන් සමහර ආයතන තියෙනවා ඔය මුල්‍ය සමාගම් වගේ ඒවයි ඉතා කුඩා ණය විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මෝටර් ලීසින්. ඒතර මෝටර් සයිකලයක් රුපියල් 2,50,000ක් 3,00,000ක් අතර වගේ ප්‍රමාණයක් යන්නේ. සමහරට ඩවුන් පේමන්ට් එකක් කරාම එන්න ලීසින් එකේ වටිනාකම 1,50,000 ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ කුඩා ණය ගොඩාක් තියෙනවා. ඒවා විකුණන්න බෑ. ඒ වත්කම විකුණන්න බෑ. දැන් ණය කියන්නේ වත්කමක් නෙනේ. ඒ වත්කම විකුණන්න බෑ. මේකෙදි කරන්නේ මේක එකකට එකතු කරලා. දැන් උදාහරණයක් මේ දිනා ලැබිය යුතු කුඩා ණය වාරික, ලැබිය යුතු කල්බදු වාරික, ණයපත්, ක්‍රෙඩිට් කාඩ්ස්, ඒ වගේම වෙන තෝරන එකක් වෙන්න පුළුවන්. හරි. මේවා ඒ ආයතන වලට දැන් අපි හිතමු මේ මුල්‍ය ආයතනයට යම් මුදල් අඩුපාඩුවක් තිබුණොත් එහෙම මේවා විකුණලා ගන්න බෑ. දැන් අර 2008 9 10 වගේ යුරෝපීය රටවල් ඇතිවෙච්ච සබ්ප්‍රයිම් මෝගේජ් කියන්නේ නිවාස ණය කියන එක දිගින් දිගටම විකුණගෙන ගිය එකක් තමයි එතනදි සිද්ධ වුණේ. හරි. ඒතර ණය කියන වත්කම නැවත විකුණනවා. හරි. ඒ උකස තමයි විකුණන්නේ. වෙන කෙනෙක් ගන්නවා ඊළඟට එයාට අවශ්‍ය නැත්නම් තව කෙනෙක් විකුණනවා ඒ වගේ. ඒ වගේ දැන් මේ ලැබෙන්න තියෙන කුඩා ණය පුංචි ඒවා වත්කමක් විදියට ඇපේට තියලා වෙනත් තැනකින් ණය ගන්න බෑ. ඒකේ වටිනාකම කුඩා නිසා. මේකල මොකද්ද කරන්නේ? මේ වත්කම එක ගොනුවකට පූල් කරනවා. දැන් මිලියන 300ක වගේ ප්‍රමාණයක් එකට එකතු කරනවා. ඒතර මේ මිලියන 300 ඇතුලේ තියෙන්න පුළුවන් ණය මේ ගිණුම 1000ක් 2000ක් තියෙන්න පුළුවන්. හරි? 1000ක් 2000ක් තියෙන්න පුළුවන්. නමුත් මේ වටිනාකම සිකියුරිටයිස් කරනවා. ඒ කියන්නේ මේක තවත් ආයතනයකට ඉදිරිපත් කරලා හෝ වෙනත් ආයෝජකයෙක්ට ඉදිරිපත් කරලා ණය මුදලක් ලබා ගන්නවා. ඒතර මේකෙදි අවදානමක් තියෙන්නේ දැන් මේ මුල් අපි ගත්තොත් එහෙම A කියන සමාගම බෝඩ් එකට යන්නම්. ඒ කියන මුල්‍ය සමාගම හරි මෙයා ඉදිරිපත් කරනවා 300 million මේක loan receivable B කියන බැංකුව ඉදිරිපත් කරලා ෆන්ඩ්ස් අරමුදල් මිලියන 300ක් මේ ඇපේට මේක ඉදිරිපත් කරලා ගන්නවා. හරි. දැන් මේකේ පරිපාලනය මේගොල්ලෝ මේ කරන්නේ. මේක පරිපාලනය කරන්නේ මේ මිලියන 300 ණය පරිපාලනය කරන්නේ ඒ සමාගමමයි. ඒ සමාගම ඇපයක් විදියට B සමාගමට B බැංකුවට ඉදිරිපත් කරනවා. ඒතර මේකේ අරමුදල් මේ ණය මුදල් ගෙවන්නේ හරි ලෝන් මේකේ මේ විදිහට ණය මුදල් ගෙවන්න පුළුවන්. 1000 loan සිංහලෙන් දෙපන්සේ කරන්නේ තර ණය ගිවිසුම් 1000ක් තියෙනවා. ඒ ඔක්කොම කුඩා ණයකරුවෝ ඒ සමාගමට ගෙවුවාම මේකළු වරින් වර B සමාගමට මේ ගත්තු මිලියන 300 වෙනුවෙන් වාරික විදියට ගෙවලා ඔය එකවර ගෙවලා අවසන් කරනවා. ඒක එකඟ වෙච්ච විදිය වාරික නම් වාරික විදියට. අපි දුමු 50 මිලියන් වාරික 6ක් නම් ඒතර මිලියන 50 ගානේ වාරික 6ක් ගෙවලා මේක ඉවර කරනවා. ඒතර ඒ වෙනුවෙන් ඒ කම්පැනියෙන් B බැංකුව පොලිය
අය කරනවා. දැන් මේක බැංකුවක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවරයි ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතන මේවා කුඩා පරිමාණයේ වෙන ඒවා නෙමෙයි මහා පරිමාණයේ වෙන ඒවා. එවැනි මුල්ල නිමැවුමොත් අපිට හඳුනා ගන්න පුළුවන් asset based එහෙම නැත්නම් asset backed securities විදියට. පැහැදිලිද ඒක? යම් මුල්‍ය සමාගමක් තමන්ට ලැබෙන්න තියෙන කුඩා ණය ඔක්කොම එක ගොනුවකට ඉදිරිපත් කළා වෙනත් මුල්‍ය ආයතනයකට හෝ වෙනත් ආයෝජකයට ඉදිරිපත් කරලා අපයක් විදියට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය ණය මුදල් ගන්නවා. ඒතර සාමාන්‍ය මේක කුඩා කණදෙනුකරුවන්ට විවෘත එකක් නෙමෙයි එක්ක මහා පරිමාණයේ ආයෝජකයෙක්ට එහෙම නැත්නම් වෙනත් මුල්‍ය ආයතනයකට වෙනත් බැංකුවකට විවෘත මුල්‍ය නිමැවුම asset backed securities. මීට අමතරව වෙළඳපොලේ තවත් මුල්‍ය උපකරණ වර්ගයක් තියෙනවා annuities එහෙම නැත්නම් වාරික ගෙවීම් නිමැවුම් annuities handout එක නැති නිසා මම ඒක වෙනම ඉදිරිපත් කරන්න ඕගලන්ට. වාරික ගෙවීම් නිමැවුම් annuities මේවා බොහෝ විට pension plans ඒ කියන්නේ විශ්‍රාම සැලසුම් තමයි මේ annuities කියලා ගොඩක් කලාවට ඉදිරිපත් කරන්නේ. වාරික ගෙවීම් නිමැවුම් මේවා බොහෝ විට මුල්‍ය ආයතන ඉදිරිපත් කරන්නේ විශ්‍රාම සැලසුම් විදියට. මෙතෙන්දි වෙන්නේ යම් පුද්ගලයෙක් මේක කුඩා ගනුදෙනුකරුවන්ට විවෘතයි. මේක පුංචි ගනුදෙනුකරුවන්ට විවෘතයි. ඒතර කුඩා ගනුදෙනුකරුවෙක් යම් කිසි එකඟ වෙච්ච මුදල් ප්‍රමාණයකට හරි ඒ කියන්නේ එයා විශ්‍රාම ගියන් පස්සේ විශ්‍රාම වාරිකයක් විදියට විශ්‍රාම වැටුපක් විදියට මාසිකව ලැබෙන්න ඕන මුදල පිළිබඳව වේලාසනින් එකඟ වෙනවා මුල්‍ය ආයතනයක් එක්කලා බැංකුවක් එක්කලා. එකඟ වෙලා එයා විශ්‍රාම යනතෙක් අදාළ අරමුදලට ගනුදෙනුකරු විශ්‍රාම අරමුදලට වාරිකව ගෙවීම් කරනවා. ගනුදෙනුකරු විශ්‍රාම අරමුදලට එකඟ වෙච්ච විදියට වාරිකව ගෙවීම් කරනවා විශ්‍රාම යනතෙක්. මෙයා විශ්‍රාම යනතෙක් 55 කියනකො 55 වෙනකම් එකම වෙච්ච වාරික විදියට විශ්‍රාම අරමුදලට දායකත්වයේ දරනවා. ඊළඟට වෙන්නේ විශ්‍රාම ගියාට පස්සේ අරමුදලෙන් විශ්‍රාම ගත්තට පස්සේ අරමුදලෙන් වාරික විදිහට අදාළ ගනුදෙනුකරුට ගෙවනවා එකඟ වෙච්ච කාලය හෝ ජීවත් වෙන සම්පූර්ණ කාලය වෙනුවෙන්. ඒවා වාරික ගෙවීම් නිමැවුම්. මෙතනදී වෙන්නේ යම් ගනුදෙනුකරුවෙක් මුල් ආයතනයක් එක්කලා එකඟ වෙනවා තමන් විශ්‍රාම ගියන් පස්සේ විශ්‍රාම වැටුපක් විදියට වාරිකව ලබා ගන්න යම් මුදලකට ඒ අනුව වාරිකව මේ ගනුදෙනුකරු විශ්‍රාම අරමුදලට දායකත්වය දක්වනවා.
ගණදෙනකරු විශ්‍රාම ගියන් පස්සේ අදාළ විශ්‍රාම අරමුදලෙන් ඒ ආයතනය මාසිකව වාරික විදියට ගණදෙනකරුට ගෙවීම කරනවා ජීවත් සිටින තෙක් එකඟ වුණා නම් එහෙම නැත්නම් යම්කිසි නිශ්චිත කාලයක් අපිට අවුරුදු 20ක් ගෙවනවා කියලා. ප්‍රයා 60න් විශ්‍රාම ගියන් පස්සේ අවුරුදු 20ක් 80 වෙනකම් මේ පුද්ගලයාට අරමුදලෙන් ගෙවනවා. දැන් ගනුදෙනුකරු අරමුදලට විශ්‍රාම අරමුදලට මුදල් ලබා දෙන කාලයට අපි කියනවා එකතු කිරීමේ කාලය නැත්නම් accumulation period. accumulation period නැත්නම් එකතු කිරීමේ කාලය අරමුදලෙන් ගනුදෙනුකරුට මුදල් ගෙවීමේ කාලය disbursement period. එවටම බෙදා හැරීමේ කාලය. ඒතර එකතු කිරීමේ කාලය තුලදී ගනුදෙනුකරු විශ්‍රාම අරමුදලට දායකත්වය දක්වනවා. බෙදා හැරීමේ කාලයේදී විශ්‍රාම ගියයින් පස්සේ ගනුදෙනුකරු විශ්‍රාම අරමුදලෙන් අදාළ ගනුදෙනුකරුට මාසිකව එකඟ වෙච්ච වාරිකය ගෙවනවා. කොටස් දෙකකට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. accumulation period එකදී customer ගනුදෙනුකරු අරමුදලට දායකත්වය දක්වනවා. disbursement period නැත්නම් බෙදා හැරීමේ කාලයේදී විශ්‍රාම අරමුදලෙන් ගනුදෙනුකරුට අදාළ ප්‍රතිලාභ ලැබෙනවා. පැහැදිලිනේ? ඊට අමතරව අපිට තව තියෙනවා රක්ෂණ ජීවිත රක්ෂණ විශේෂයෙන්ම ජීවිත රක්ෂණ. මොකද මේවත් අහලා තිබ්බා ප්‍රශ්න වලට කුඩා ප්‍රශ්න වලට ජීවිත රක්ෂණ. රක්ෂිතයා ඉන්ෂුවරි එමෙත රක්ෂණය ලබා ගන්නා පුද්ගලයා රක්ෂිතයා මෙතන ඉන්න රක්ෂණ කරු right ඉන්ෂුවරි මෙතන ඉන්ෂුවරර් රක්ෂිතයා රක්ෂණ කරු. ජීවිත රක්ෂණවලදී එකඟ වෙච්ච කාලයක හෝ ජීවිතාන්තය දක්වා යම්කිසි කිවිසුමකට එන්න පුළුවන්. ඒ කාලය තුලදී වාරික ප්‍රේෂණය කරන්න ඕන රක්ෂිතයා විසින් රක්ෂණ කරු වෙත. රක්ෂිතයා විසින් රක්ෂණ කරු වෙත වාරික ප්‍රවේශනය කරනවා. හරියට ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරනවා වගේ. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරනවා වගේ රක්ෂණ කරු වෙත ලබා දෙනවා. ඒත් රක්ෂණ කරු අදාළ එකඟ වෙන ප්‍රතිලාභ වරින් වර හෝ මේ බෝනස් එහෙම දෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද එක රක්ෂණ අරමුදල් වලනේ. ඒකට ඒවා ඇවිල්ලා වරින් වර ලබා දෙන ප්‍රතිලාභ වරින් වර ලබා දෙනවා. බෝනස් උදාහරණයක් විදිහට. ඒගොල්ලෝ ඒවා ආයෝජනය කරලා තැන් තැන් වල ලැබෙන ලාභයෙන් මේ රක්ෂිතයාට ප්‍රතිලාභයක් ලබා දෙනවා. ඒවා වරින් වර ලබා දෙන ප්‍රතිලාභයක්. ඒ වගේම යම් සිදුවීමක් සිදු වුණා. එකඟ වෙච්ච උදාහරණයක් රෝවල් ගත වීම, ඇක්සිඩන්ට් එකක් වුණාම ඒ වගේ දේවල්. right? වරින් වර ලබා දෙනවා ඒ වගේ ප්‍රතිලාභ. හදිසි අනතුරු රෝහල් ගත වීම ඒ එකඟ වෙච්ච ආකාරයට.
මරණයක් සිදු වුණොත් ඒක එක වෙච්ච ආකාරයට රක්ෂණය ලබා දෙන. ඒතර මරණයක් සිදු වුණොත් එimhe ඉතින් පස්සේ රක්ෂණය කාල සීමාවත් ඉවර වෙනවා. එහෙම නැත්නම් අවසාන එක්වර ප්‍රතිලාභයක්. right? දැන් අවුරුදු 20කට එකෙන් වුණා නම් අවුරුදු 20 සම්පූර්ණ වුණා නම් ඒ අවුරුදු 20 සම්පූර්ණ වුණායින් පස්සේ එකඟ වෙච්ච එක්වර ප්‍රතිලාභයක් රක්ෂිතයා වෙත රක්ෂණ කරු ලබා දෙනවා. මේකත් එක්තරා විදිහක ඉතිරි කිරීමේ ගිණුමක් වගේ තමයි යම්කිසි මුදලක් රක්ෂිතයා ළඟ තැන්පත් කරනවා වාරිකව ඒකට අදාළ ප්‍රතිලාභය තමයි වරින් වර වාර්ෂිකව සමහරට ලබා දෙන ප්‍රතිලාභ ඊළඟට යම්කිසි සිදුවීමක් සිදු වුණාම ලබා දෙන ප්‍රතිලාභ මරණයක් හෝ අනතුරක් හෝ රෝගී වීමක් හෝ ඕන එකක් අනිත් එක අවසානයේදී මේක මැචුව වුණාම එකඟ වෙච්ච ප්‍රතිලාභ. ඉතිරි කිරීමේ ගිණුමක ස්වභාවයම තමයි තියෙන්නේ. ඉතිරි කිරීමේ ගිණුමක වෙනස තියෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමක ඕන වෙලාවක මුදල් ආපසු ගන්න පුළුවන්. මේක එහෙම මුදල් ඕන වෙලාවක ගන්න බෑ. සහ නිශ්චිත පොලියක් ලබා දෙනවා. මෙතෙන්දී නිශ්චිත එකඟතාවය ලබා දෙනවා. හැබැයි ඒක වරින් වර තමයි ලැබෙන්නේ. ඕනම තැන්පත්කරුවෙක්ට ආයෝජකයෙක්ට ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරන වගේ රක්ෂණයක් අරගෙන මේ විදියට ආයෝජනය කරන්න පුළුවන්. රක්ෂණය කළා වාසිය තියෙන්නේ අර එකඟ වෙච්ච සිදුවීම් වලදී රෝගී වීමක් හෝ රුවල්ගත වීමක් හෝ පූර්ණ කර්මන්නතාවයක් අර්ධ කර්මන්නතාවයක් මරණය වගේ සිදුවීම් වලදී රක්ෂණයෙන් මුදල් ලැබෙනවා. මොකද ඒක අවිනිශ්චිතතාවය මත පදනම් වෙච්ච අවිනිශ්චිතතාවයක් මත පදනම් වෙච්ච ගිවිසුමක් තමයි රක්ෂණ ගිවිසුම. ඒක ඒ අවිනිශ්චිතතාවයේ තියෙන රක්ෂණ කරුටයි ඒ වගේම මෙයාටත් අවිනිශ්චිතතාවයක් තියෙනවා යම් සිදුවීමක් සිදු වේද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒක ආවරණය කරගන්න තියෙන ගිවිසුම තමයි රක්ෂණ ගිවිසුම. හරි මේක එක්තරා විදිහක මුල්‍ය නිමවීම වර්ගයක්. ඒකත් ප්‍රශ්න වලදී අහලා තිබ්බා. මෙතනදී ගණදෙන කවරට තියෙන ගැටලුව තමයි මේ අදාළ එකඟ වෙච්ච ප්‍රතිලාභ නියම ආකාරයට රක්ෂණ කරුගෙන් ලැබෙයිද නැද්ද කියන එක. රක්ෂණ කරුගේ ක්‍රියාකාරකම් මත රක්ෂණ අරමුදලේ ආයෝජනයේ වටිනාකම් ඉහළ යනවා. ඒ අනුව ලැබෙන ප්‍රතිලාභ වෙනස් වෙනවා. හරි රක්ෂණ අරමුදල බිඳ වැටුනොත් එහෙම රක්ෂිතයාට මොනවද ලැබෙන්නෙත් නැහැ. ඒ වගේ අවස්ථාවලදී ගැටලුව ඇති වෙනවා. අනිවාර්යයෙන්ම රක්ෂණ කරුව නියාමනය කරන්න ඕනේ. ඒක වෙනම කරනවා ඉස්සර තිබේ ශ්‍රී ලංකා රක්ෂණ මේ ඉන්ෂුරන්ස් බෝඩ් ඔෆ් ශ්‍රී ලංකා ඔය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය අද ඒක වෙනස් වෙලා තියෙනවා රක්ෂණ නියාමන කමිෂන් සභාව විදියට. නියාමන කමිෂන් සභාවක් ඉන්නවා. ඒ කමිෂන් සභාවෙන් තමයි තීරණය කරන්නේ යම්කිසි ගැටලුවක් විසඳගන්න බැරි අවස්ථාවකදී. අදාළ රක්ෂණ සමාගම් නියාමනය කරන්නේ ඒක. එතනටත් නියාමනයක් තියෙනවා. මතක තියාගන්න. අපි දැන් නියාමනය කතා කරද්දී ඉදිරියේදී ඒවා සාකච්ඡා වෙනවා. හරි. මේ ටික තමයි අපිට මූලිකවම මේ නිමවීම වර්ග ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා විදේශ විනිමය ගිණුම්. මේක නම් අප්ලෝඩ් කරලා නැහැ. ඔයගලන්ට ක්ලාස් එක ඉවරනායින් පස්සේ අප්ලෝඩ් කරයි. එතකොට මේක හෑන්ඩ් අවුට් එකේ ඔයගලන්ට අවශ්‍ය නම් ගන්න පුළුවන්. එතකොට මේ අපි ඉස්සෙල්ලා කතා කරේ local currency products එහෙම නැත්නම් රුපියල් products. ඊළඟට විදේශ විනිමයෙන් ගිණුම් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා ඕනෑම විදේශ විනිමය ඉතිරියක් තියෙන පුද්ගලයන්ට. ඒකේ 2017 විදේශ විනිමය foreign exchange act එක වෙනස් වුණා. ඒ අනුව තියෙන ගිණුම් වර්ග ඔක්කොම මූලික ගිණුම් වර්ග 5කට එකතු කරා. ඒක එක ගිණුම් වර්ගයක් තමයි පුද්ගල විදේශ විනිමය ගිණුම. personal foreign currency account. පුද්ගල විදේශ විනිමය ගිණුම. ඒකේ ක්‍රෙඩිට් කරන්න පුළුවන් මොනවාද, ඒකෙන් ඩෙබිට් කරන්න පුළුවන් මොනවාද කියන එක සම්බන්ධයෙන් මෙතන තියෙනවා. අගම්‍ය ප්‍රේෂණ පිටරටක ඉඳන් තමන්ගේ ගිණුමට ලැබෙන ඩොලර් හෝ වෙනත් ඕනෑම විදේශ විනිමයක්.
විදේශ ව්‍යවහාර මුදල් තමන්ගේ අතේ ඉතුරුලා තියෙන විදේශ ව්‍යවහාර මුදල් තමන්ට ලැබෙන. ඒ වගේම වෙනත් ගිණුම් වලින් ලද බැර දැන් බිස්නස් ෆොරෙන් කරන්සි account එකක් තියෙනවා නම් ඒකෙන් මේකට ක්‍රෙඩිට් කරන්න පුළුවන්. ආයෝජන ආදායම ආයෝජන සඳහා වෙනත් ලැබෙන. යම් තැනක ආයෝජනය කරලා තියෙනවා නම් විදේශ විනිමයෙන් ඒකට ප්‍රතිලාභ ලැබෙන්නේ විදේශ විනිමයෙන් නම් ඒක දාන්න පුළුවන්. මේ තියෙන්නේ ලයිස්තුවක් ඒක බලන්න. හරි. ඒ වගේම තමයි බැර හර කරන්න පුළුවන්. ඒ කියන්නේ ගිණුම හර කරලා යවන්න පුළුවන් මේ වගේ දේවල්. නමුත් මේක බලන්න කිසිම වෙලාවක විදේශ විනිමය කවුන්ටරයෙන් ආපසු ලබා ගන්න බෑ. වෙන ගිණුමකට මාරු කරන්න පුළුවන්. විදේශ විනිමයෙන් ණයක් ගත්තා නම් ඒ ණය වාරික ගෙවන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් වලින් හෝ විදේශ විනිමයෙන් ගන්න පුළුවන්. යම් රටකට ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒක තහවුරු කරන්න ඕන අවශ්‍යතාවය. ශ්‍රී ලංකාව තුළ රුපියල් වලින් ගෙවන්න කරන්න දැන් යම්කිසි කෙනෙක්ට රෝහල් ගාස්තු එම රුපියල් වලින් ගන්න ඕන නම් අපිට මේක හර කරලා ගෙවන්න පුළුවන්. ඒකට ඒකෙන් ආපහු ඕවර් ද කවුන්ටර් ගන්න බෑ. හරි? කවුන්ටරෙන් ගන්න බෑ. දැන් ට්‍රැවල් කාඩ් කියලා පාවිච්චි කරනවා සංචාරක කාඩ්පත් සමහර අය ඒතරේ කාඩ්පතින් ගෙවන්න පුළුවන් මුදල් අරන් යන්න ඕනේ නැතේ. ඒකේ ශේෂය වැඩි කරන්න දැන් මෙතන යම් කිසි ශේෂයක් ඉතුරුනොත් ට්‍රැවල් කාඩ් එකේ අපිට ඒක පර්සනල් ෆොරෙන් කරන්සි account එකට ක්‍රෙඩිට් කරන්න පුළුවන්. ඊළඟ වර්ගයක් තියෙනවා ව්‍යාපාර විදේශ මුදල් ගිණුම business foreign currency account. business foreign currency account. මේ ඉන්නේ සුදුසුකම් ලද පුද්ගලයන් ආරකෙත් ඉන්නවා සුදේශ හරි සුදුසුකම් ලද පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ පදිංචිකරුවන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි තනි පුද්ගල වූ හවුල් ව්‍යාපාර විදේශයක ස්ථාපිත ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි සමාගම් නිසි අවසරය සහිත රාජ්‍ය ආයතන විදේශ නැව් සමාගම්. මෙතන මේ කලින් ගිණුමේ පුද්ගල විදේශ විනිමය ගිණුමේ අනුදත් අය මේ සුදුසුකම් ලබන අය තමයි විදේශයක පදිංචි ශ්‍රී ලාංකිකයන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් දින 90ක් ඇතුළත ඒ වගේම ශ්‍රී ලංකාව තුළ සංචාරය සඳහා කිරීමට බලාපොරොත්තු වන විදේශ පුද්ගලයන් අන්න ඒ වගේ අය තමයි. මෙතන ව්‍යාපාරවල තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ පදිංචි කරුවන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි තනි පුද්ගලෝ හවුල් ව්‍යාපාර ඒ කියන්නේ ෆොරෙන් කරන්සි වලින් accounts කරන අය. විදේශයක ස්ථාපිත ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි සමාගම් නිසි අවසරය සහිත රාජ්‍ය ආයතන විදේශ නැව් සමාගමක දේශීය ඒජන්තියන් shipping line ඒගොල්ලන්ට ෆොරෙන් කරන්සි වලින් හම්බ වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ මේ මුදල් දමා ගන්න මේ ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒතර ඒකෙත් අරබැර මේ විදිහට තියෙනවා. අගම්‍ය ප්‍රේෂණ විදේශ ව්‍යවහාර මුදල් වෙනත් ගිණුම් වලින් ලද බැර නැව් බඩු ප්‍රවාහන ගාස්තු freight charges ශ්‍රී ලංකාව තුළ ලද විදේශ මුදල් දැන් අපි ගත්තොත් සංචාරක හෝටලයක් ව්‍යාපාර ගිණුමක් අරින්න පුළුවන්. ඒතර සංචාරකයෝ විදේශ විනිමයෙන් ගෙවුවොත් එහෙම ඒ අදාළ විදේශ විනිමය තැන්පත් කරන්න පුළුවන් මේ ව්‍යාපාර විදේශ මුදල් ගිණුමේ ශ්‍රී ලංකාව තුළ ලද විදේශ මුදල් භාවිතයෙන් පසු ඉතිරි විදේශ මුදල් ෆොරෙන් කරන්සි වලින් ණය ගත්තොත් මේ ගිණුමක තැන්පත් කරන්න පුළුවන් අදාළ කරුණ ඉටු වෙනකම් තියන්න ඕන. අනුදත් හර මෙතනදී කිසිම අවස්ථාවක කවුන්ටරෙන් ණය ගන්න බෑ. කවුන්ටරෙන් අරමුදල් ගන්න බෑ. මෙතන කවුන්ටරෙන් ෆොරෙන් කරන්සි ගන්න බෑ. වෙනත් ගිණුම් වලට මාර්ගයෙන් ණය ගෙවීම, වැටුප් ගෙවීම, ප්‍රේෂණ, සංචාරක කාඩ්පත් විශේෂ වැඩි කිරීම, රක්ෂණ වලට ගෙවන්න තියෙනවා නම් ඒවා දැන් ෆොරෙන් shipping lines වල ඉන්ෂුරන්ස් නියම ගෙවන්න තියෙනවා ෆොරෙන් කරන්සි වලින් මේකෙන් ගෙවන්න පුළුවන්. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සඳහා වන ගෙවීම development bonds issue කරන ශ්‍රී ලංකා රජය විසින් ෆොරෙන් කරන්සි වලින් ඩොලර්ස් වලින් ඒතර ඒ වෙලාවගේ වෙලාවට මේකෙන් ගන්න පුළුවන්. ණය සේවා කිරීම ණය සඳහා වන charges ඒවා
ෆොරෙන් කරන්සි වලින් ගෙවන්න පුළුවන්. ඒකට අගම්ම්‍ය ආයෝජන කියනවා ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account. ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account. මේ ඉන්නේ සුදුසුකම් තියෙන පුද්ගලයන් විදේශයක පදිංචි ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචි විදේශිකයන්. මේක ඇවිල්ලා ආයෝජන සඳහා වෙනත් රටවල් වලින් මුදල් අරගෙන ඒමට පහසුකම් සලසන ගිණුමක්. ලංකාව ඇතුලේ ආයෝජන සඳහා වෙනත් රටවල් වලින් මුදල් අරන් ඉන්න තියෙන ගිණුමක්. මේ මොනවද මෙම ගිණුමට අදාළ අඩ්මිනිස්ට්‍රාත් පොල්මක්කාර ගිණුම් කියන්නේ? අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මක්කාර ගිණුම් කියන්නේ මොනවද? කාට හරි කියන්න පුළුවන්ද මේ දන්න කෙනෙක් ඉන්නවනම්? මෙසේජ් එකක් යවන්න. දන්නවද නැද්ද කියලා කියන්න. අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මක්කාර ගිණුම් කියන එක සම්බන්ධයෙන් ඔඩියන්ස් එක දන්නවද? මෙතන තිබුණා එහෙම ගිණුම් වර්ග දෙකක් නේ. මෙම ගිණුමට අදාළ අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මක්කාර ගිණුම් කියලා තියෙනවා. ඒක ගිණුම් වර්ගයක්. හරි. ඒක type of accounts. අර ඔය ඉතිරි කිරීම වෙන්න පුළුවන්, FD වෙන්න පුළුවන්. අර මුල්ල නිමවුමක් නෙමෙයි. බැංකුව විසින් භාවිතා කරන ගිණුම් වර්ගයක්. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවද? අහලා තියෙනවද? නෑනේ. හරි. මම එතෙන්ට එන්නම්. අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මක්කාර කියන එක දැනට මතක තියාගන්න. අර ඉස්සෙල්ලා කියපු මේ අගම්ම ආයෝජන ගිණුමක්, ව්‍යාපාර විදේශ මුදල් ගිණුමක්, පුද්ගල විදේශ විනිමය ගිණුමක්, ඕනෑම ගිණුමක් අයිතිකරුවෙක් මිය ගියායින් පස්සේ පත්වන තත්ත්වයක් තමයි අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මක්කාර ගිණුම් කියලා කියන්නේ. ඒතර ඒකෙදි කරන්නේ ඒ අදාළ බැරශේෂය ගිණුමේ තියෙන බැරශේෂය බෙදා හරිනකම් මේ ගිණුම් දෙක පවත්වාගෙන යනවා. මම එන්නම් එතෙන්ට. මොකද විවිධ ගිණුම් වර්ග ගැන ඔයගලන්ට මූලික හැඳින්වීමක් දෙන්න ඕන නිසා. යම් කිසි මේ දැන් මේ ගිණුමේ අයිතිකාරයා මැරුණාන් පස්සේ වෙනත් කෙනෙක් තමයි ගිණුමක් කරලා අඩ්මිනිස්ට්‍රාත්කාර ගිණුමක් හෝ පොල්මක්කාර ගිණුමක් අරින්නේ. මොකද ඒක උසාවියෙන් නියෝග කරන්නේ. අන්න එහෙම ගිණුම් අරින්න පුළුවන් මේ යටතේ කියන එක තමයි මේ කියන්නේ. මේ හරබැර වෙනත් ගිණුම් වලින් මාරු කිරීම, ලාභාංශ, කුලී ආදායම්, අතිරික්ත අරමුදල්, ප්‍රාග්ධන ගනුදෙනු. ඒ කියන්නේ ලංකාව ඇතුලේ ආයෝජනය කරන්න ෆොරෙන් කරන්සි වලින් මුදල් අරන් ආවන් පස්සේ අගම්ම්‍ය ආයෝජන ගිණුමක පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර මේ තින්නේ හර විදේශ රටවලට ප්‍රේෂණය කිරීම, ලංකාව තුළ රුපියල් වලින් කරන ඒවා, ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශිකයන් වෙත කරන ගෙවීම්. අපි හිතමු යම් ෆොරෙන කෙනෙක් ලංකාව තුළ කොටස් විකුණලා එයාට ගෙවීම් කරන්න ඕන නම් මේකෙන් කරන්න පුළුවන්. වෙනත් ගෙවීම් වලට මාරු කිරීම, විදේශ මුදල් වලින් ලබාගත් ණය සඳහා සිදු කරන ශ්‍රී ලංකාව තුළ සිදු කරන ගෙවීම්. ඊට ප්‍රතිමුඛ ආයෝජන ගිණුම එහෙම තමයි විගම්ම්‍ය ආයෝජන ගිණුම. සුදුසුකම් ලද පුද්ගලයන් outward investment account මේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම. අගම්ම්‍ය කියන එකට ආමුඛ කියලාත් පාවිච්චි කරනවා. මේක ප්‍රතිමුඛ outward. ඒකේ විරුද්ධ එක. මේ තියෙන්නේ අනුදත් බැර 2017 අංක 12 දරන අර විදේශ විනිමය පනතෙන් අනුදත් ප්‍රමාණයට විදේශ මුදල් වලට හැරවිය හැකි රුපියල්. එසේ විදේශ ආයෝජන ලද ලාභාංශ ආයෝජන කල්පරීමෙන් ලද මුදල් BFCA business foreign currency account ගිණුමින් කරන මාරු කිරීම මහා බැංකුව විසින් කලින් කරන නම් කරන ලද ගිණුම් ශේෂ මත පොලිය මේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට අදාළ වන බැර. හර
2017 අංක 12 දරන පනතිය අනුදත් ප්‍රමාණයට. ඒතර ඒ ප්‍රමාණයන් වැදගත් වෙන්නේ නැහැ ඔයගලන්ට. මේ ක්‍රමය විතර දැනගන්න ඕන. අදාළ වෙන ගෙවීම් සහ ගාස්තු විතර. මොකද වරින් වර ඒවා වෙනස් වෙනවා. ප්‍රමාණ වෙනස් වෙනවා. ජංගම ගනුදෙනු සඳහා විදේශයකදී කරන ගෙවීම් වෙන රටක එතකොට වෙන රටකට යවන ගෙවීම් තමයි මේකේ ගොඩක් වෙලාට තියෙන්නේ. දැන් අරකේ තියෙන්නේ ලංකාව තුල කරන ගෙවීම් ආයෝජනය. හරි. PFCA personal foreign currency account, BFCA business foreign currency account හරකොට විදේශ ආයෝජන ප්‍රතිලාභ outward investment ගිණුමට ලද විට දැන් PFCA foreign personal foreign currency එකකිනුයි business foreign currency එකකිනුයි හර කරලා ඒවා විදේශ ආයෝජනයක දාලා ඒ විදේශ ආයෝජන වල ප්‍රතිලාභ ආවයින් පස්සේ ඒවා නැවත PFCA BFCA account වලට මාරු කරන්න පුළුවන්. රුපියල් ආපසු ගැනීම. ඒතර මේකේ රුපියල් ආපසු ගැනීම කරන්න පුළුවන්. මේකේ රුපියල් තැන්පත් කරන්නත් පුළුවන්. ප්‍රතිමුඛ ආයෝජනයෙම හැබැයි foreign currency වලින් තැන්පත් වෙන්නේ. ඒතර මේව තමයි මූලික ගිණුම් වර්ග 4ක් කතා කරලා තියෙනවා. ඉතින් මේවා ගැන තමයි නිරන්තරයෙන්ම ප්‍රශ්න වල පොඩි කොටස් විදියට ආවේ. ඒ නිසා මේ foreign currency accounts වල මම දැන් ප්‍රශ්න ටික සාකච්ඡා කරන තා සතියක් දෙකක් ගියාම ඒකට අපිට බලන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගිණුම් වල දැන් එහෙමත් ප්‍රශ්න කීපයක් තිබුණා වරින් වර. මේ ගිණුම් විවෘත කිරීම සඳහා අදාළ වන ඩොකියුමන්ට්ස් හරි දැන් බැංකු විශේෂයෙන් මොකද බැංකු පද්ධතිය තමයි රටේ මුල්‍ය පද්ධතියේ වැඩි ප්‍රතිශතයක් වැඩි පරිමාවක් අයිති කරගෙන ඉන්නේ 60%ක් විතර ඔය ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඒ නිසා බැංකු වල බැංකු කියන්නේ මුදල් අතරමැදිකරුවෙක් ඒ නිසා බැංකු වල ගොඩක් වෙලාවට තැන්පතු බාරගන්නේ තැන්පතු ගිණුම් විදියට ජංගම ගිණුමක් වෙන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක් වෙන්න පුළුවන් ස්ථීර තැන්පතුවක් වෙන්න පුළුවන් ඒ ආකාරයක තමයි බාරගන්නේ. ඒකට ඒකට අදාළ පොලියක් ජංගම ගිණුම් නම් පොලිය නැහැ. ගෙවනවා. ඒ බාර ගැනීමේදී විවිධ තැන්පතු ගිණුම් වර්ග තියෙනවා අර ඉතිරි කිරීමේ ජංගම සහ ස්ථීර තැන්පත් වලට වෙනස් ගිණුමේ අයිතිය ගිණුමේ අයිතිකරු අනුව ගිණුම් වර්ග වෙනස් වෙනවා. එතකොට තමන් අතර තියෙන අතිරික්ත මුදල් එක්ක ජංගම ගිණුමක එක්ක ඉතිරි කිරීමේ ගිණුමක හෝ වෙනත් ස්ථාවර තැන්පතුවක තැන්පත් කරන්න පුළුවන්. ඒත් ගිණුමේ අයිතිකාරය අනුව ගිණුම් වර්ගය වෙනස් වෙනවා. හරි ඒකට අවශ්‍ය ලිපි ලේඛන වෙනස් වෙනවා. ඒතර ඕගොල්ලෝ එතකොට ඒ අනුව ගිණුම් වර්ගවල අයිති අනුව වෙනස් වෙනවා. මම අර ඉස්සෙල්ලා ඔයගලන්ට foreign currency accounts ගැන කතා කරද්දී පොල්මක්කාර අඩ්මිනිස්ට්‍රාත්කාර ගිණුම් කියලා දෙකක් තිබුණා. අර ඒකත් එක තමයි මෙතෙන්ට ආවේ. ඒක අයිති අනුව ඒක ගිණුම් වර්ගයක්. අයිති අනුව තියෙන ගිණුම් වර්ග කෙටියෙන් දැන ගැනීම ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද ඒකට ඒ අදාළ වෙන ලිපි ලේඛන වෙනස් වෙනවා. මොකද අවශ්‍ය වෙන ලිපි ලේඛන ගැනත් අපේ සිලබස් එකේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර පළවෙනි ගිණුම් වර්ගය තමයි තනි පුද්ගල ගිණුම්. personal account. තනි පුද්ගල ගිණුම්. එක individual accounts. Individual accounts. Individual accounts. මෙකදී ගිණුම විවෘත කරන්නේ තනි පුද්ගලයෙක්. එයාට තමයි ගිණුමේ අයිතිය තියෙන්නේ. එයා කියන උපදෙස් අනුව තමයි බැංකුව කටයුතු කරන්න ඕන. හරි? එක පුද්ගලයෙක්ගේ උපදෙස් මත තමයි මේ ගිණුමේ අවශ්‍ය කටයුතු බැංකුව විසින් කරන්න ඕන. Individual accounts. ඒකෙදී අවශ්‍ය වෙන්නේ මොනවද? මැන්ඩේට් පත්‍රය, අත්සන් පත්‍රය සහ හඳුනා ගැනීම නේ.
පුද්ගලයා හඳුනා ගැනීම. දැන් ජංගම ගිණුමකට නම් පුද්ගලයා හඳුනා ගැනීමට අමතරව අවශ්‍ය වෙනවා හඳුන්වා දීමක්. හේතුව ජංගම ගිණුමක් භාවිතා කරනවා චෙක්පත් නිකුත් කරලා කරන ආර්ථික ගනුදෙනුවලට. එතකොට එතනදී වෙන්න පුළුවන් වංචාවල් වළක්වා ගන්න තමයි යම්කිසි ව්‍යාපාරිකයෙක් ජංගම ගිණුමක් හිමි එක්කෙනෙක් හඳුන්වා දීමක් අවශ්‍ය වෙන්නේ වෙනත් ආකාරයකට. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම සමානයි. තනි පුද්ගලයෙක් ගිණුම ක්‍රියාත්මක කරන්නේ ඒ පුද්ගලයා හඳුනා ගන්න ඕන ඒ පුද්ගලයාගේ අදාළ මැන්ඩේට් පත්‍රය, අත්සන් කාඩ් පත්‍රය සහ ඊට අමතරව අද වෙනකොට වෙනත් අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද ඒ? සංකල්ප කවුරුහරි කියන්නේ? ඊට අමතරව වෙන අවශ්‍යතාවය මොකක්ද ගිණුමක් විවෘත කිරීමේදී? ගිණුමක් විවෘත කිරීමේදී අත්සන් කාඩ් මැන්ඩේට් පත් හඳුනා ගැනීමට අමතරව මොකක්ද තව අවශ්‍ය වෙන්නේ? KYC. yes. KYC අවශ්‍යයි. ඒ නියාමන රෙගුලාසි අනුව වංචා සහගත ආර්ථික කටයුතු වලින් බැංකුව සහ right IB මේ වංචා කටයුතු වංචා සහගත ගනුදෙනු වලින් බැංකුව සහ බැංකු පද්ධතිය අනෙකුත් මුල් පාර්ශ්ව ආරක්ෂා කරගන්න අපි KYC අවශ්‍යතාවය අද විශේෂයෙන්ම මුදල් විශුද්ධිකරණය වළක්වා ගන්න. ඒතර KYC එකේදී එයාගේ ආදායම් තත්ත්වය, එයාගේ පදිංචිය තහවුරු කරගන්න අවශ්‍ය වෙන ලිපි ලේඛනනේ, දුරකථන බිලක්, ලයිට් බිලක්, වතුර බිලක්, ඒ වගේ මොනවා හරි පදිංචිය තහවුරු කරන නීමේ ලේඛන, ඊළඟට එයාගේ ආදායම් තත්ත්වය, ඒ වගේ දේවල් KYC යටතේ ගන්නවා. එහෙනම් තනි පුද්ගල ගිණුමකට ඕන වෙන්නේ මැන්ඩේට් පත්‍ර, අත්සන් කාඩ් පත්‍රය, KYC සහ හඳුනා ගැනීම. ඊට අමතරව ජංගම ගිණුමකට හඳුන්වා දීමක් අවශ්‍ය වෙනවා වෙනත් ජංගම ගිණුම් හිමියෙක්, ලෝය කෙනෙක්, JP කෙනෙක්, ඒ වගේ පුද්ගලයෙක්. ඒ අර වෙනත් වංචාව වළක්වා ගන්න. දෙවෙනි ගිණුම් වර්ගය තමයි බද්ධ ගිණුම්. joint account. බද්ධ ගිණුම් වල අවශ්‍යතාවය වෙන්නේ අර කියන කරු වලට අමතරව ගිණුම ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි උපදෙස්. මැන්ඩේට් පත්, අත්සන් කාඩ් පත්, KYC වෙන වෙනම ගන්න ඕන. ඊට අමතරව ගිණුම ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි උපදෙස්. දෙදෙනාමද, දෙදෙනාගෙන් කෙනෙක්ද? හරි? අන්න ඒ විදිහට මොකද එහෙම නැතුව ගිණුම ක්‍රියාත්මක කරොත් එහෙම බැංකුව අවදානමකට ලක් වෙනවා, වගකීමකට වත් වෙනවා. මොකද ඒක ගනුදෙනුකරුගේ අපි ඒකට කියනවා මැන්ඩේට් කියන්නේ අභිනියෝගය. එයාගේ නියෝගයට පටහැනිව ක්‍රියාත්මක වීමක් වෙනවා. එතන මේක තමයි තනි පුද්ගලයන්ට තියෙන ගිණුම්. ඊළඟ වර්ගය තමයි තනි පුද්ගල ව්‍යාපාර. sole proprietorship. තනි පුද්ගල ව්‍යාපාර. මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මේකේ තියෙන වැදගත්කම මොකද්ද? එහෙම නැත්නම් මේකේ තියෙන වෙනස මොකද්ද? මේකේ තියෙන වෙනස මොකද්ද? තනි පුද්ගල ගිණුමක් හෝ බද්ධ ගිණුමකට වෙනස් තනි පුද්ගල ව්‍යාපාර ගිණුමක තියෙන වෙනස මොකක්ද? ව්‍යාපාරයේ නමින් ගිණුම ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අවශ්‍යයි. නේ? එතකොට මේකේ අමතර ડોකියුමන්ට් එක වෙන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. ඒතර ගිණුම එක්කෝ පුද්ගලයාගේ නමින් එහෙම නැත්නම් ව්‍යාපාරයේ නමින් ආරම්භ කරන්න පුළුවන්. පුද්ගලයාගේ නමින් හෝ ව්‍යාපාරයේ නමින් ආරම්භ කරන්න පුළුවන්. මේකේ වාසියක් වෙන්නේ
ජංගම ගිණුමක් නම් චෙක් පත් රැස් කිරීමේදී පුද්ගලයාගේ නමින් හෝ ව්‍යාපාරයේ නමින් තියෙන ඕනෑම චෙක් පතක් මේ ගිණුමට දාන්න පුළුවන්. නමුත් තනි පුද්ගල ජංගම ගිණුමකට ව්‍යාපාරයේ නමින් තියෙන චෙක් පත් දාන්න බෑ. ව්‍යාපාර ව්‍යාපදිංචි සහතිකයක් ඉදිරිපත් කළ නැත්නම් ව්‍යාපාරයේ නමින් තියෙන චෙක් පත් තනි පුද්ගල ජංගම ගිණුමකට හෝ බද්ධ ජංගම ගිණුම් වලට රැස් කරන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර ගිණුමක් වෙන්න ඕන. ව්‍යාපාර ලියාපදිංචි සහතිකය දීලා තියෙන්න ඕන. ලියාපදිංචි සහතිකයේ සඳහන් වන පරිදි චෙක් පතේ නම තියෙන්න ඕන. ඒව තමයි අමතර අවශ්‍යතා. ඒව නෛතික අවශ්‍යතා. ඇත්තටම ඒව නෛතික අවශ්‍යතා. මෙතෙන්දී වැදගත්ම දේ වෙන්නේ ව්‍යාපාරයේ ලියාපදිංචි වෙලා ඒ සහතික ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර ව්‍යාපාරයේ නමින් හෝ පුද්ගලයාගේ නමින් ගිණුම විවෘත කරන්න පුළුවන්. තව තියෙනවා හවුල් ව්‍යාපාර. හරි. ඒතර බද්ධ ගිණුම වගේ පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාරයක්. හැබැයි මේකත් තනි පුද්ගල ව්‍යාපාර වගේ එක එක්කිනාගේ නමින් වෙන වෙනම අරගෙන අර වෙන වෙනම අදාළ ලේඛන ගන්න ඕන ව්‍යාපාරයේ නමින් අරින්න පුළුවන්. දැන් මේකේ හවුල් ව්‍යාපාර ගිවිසුම් ගැන තියෙනවා. ඉතින් ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍ය හවුල් ව්‍යාපාර ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒත් හවුල් ව්‍යාපාර කියන්නේ බද්ධ ගිණුම් වගේම එක්කෙනෙක්ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් එකතු වෙලා හවුලේ පවත්වාගෙන යන ව්‍යාපාරයක්. එතෙන්දිත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඕන. ව්‍යාපාරයේ පුද්ගලයන්ගේ සියලු දෙනාගේම අදාළ ලේඛන ටික ඕන. ක්‍රියාත්මක කරන උපදෙස් ඕන වෙනවා. ඒකේ ක්‍රියාත්මක කරන උපදෙස් ඕන බද්ධ ගිණුමක වගේම. ඒතර එක එක්කෙනාගේ නම වෙන වෙනම KYC ගන්න, හඳුනා ගැනීම ගන්න, මේ දේවල් ටික අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි සමාගම් ගිණුම. සමාගමක් කියන්නේ නෛතික පුද්ගලයෙක්. හරි. සමාගමේ නමින් ගිණුම් අරින්න පුළුවන්. එතකොට සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා සමාගම් රෙජිස්ට්‍රාර් ගාව ඒ අදාළ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕන සමාගමේ ලේකම්ගේ සහතිකය සමග. එතකොට මෙතෙන්දී වැදගත් වෙන්නේ මොකද්ද? හැම ලේඛනයකම සමාගමේ තියෙනවා එම්බෝස් සීල් එකක්. සමාගමේ සීල් එකක් තියෙනවා. ඒ සීල් එක හැම ලේඛනයකම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක වළංගු ලියවිල්ලක් වෙන්නේ. මෙතනදී සමාගම් ලියාපදිංචි සහතිකය සමාගමේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන මෙමොරන්ඩම් ආටිකල්ස් කියන ඒ ලියවිලි සහ සමාගම් රෙජිස්ට්‍රාර් නිකුත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයේ නාම ලේඛනය අවශ්‍ය වෙනවා. ඒවා නෛතික අවශ්‍යතාව විතරයි. පුද්ගල අයිතියක් විදියට මේ සමාගම් ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. එතන සමාගමේ නමින් තමයි ගිණුම විවෘත කරන්නේ. අධ්‍යක්ෂක මණ්ඩල වල සමාජිකයන්ගේ නමින් නෙමෙයි. ඒතකොට ගිණුම ක්‍රියාත්මක කිරීමේ උපදෙස් ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන්ගේ KYC ඒ සියලු දේ ලබා ගන්න ඕන. ඒතර සමාගමේ නමින් වෙනම KYC එකක් තියෙනවා. සමාගම් ගිණුම් අය සමූහකාර සමූපකාර කියන්නේ වෙනම පනතකින් ස්ථාපනය වෙච්ච ආයතන වර්ගයක්. හරි. මෙතනදී අවශ්‍ය වෙනවා අර කියපු ඒකෙදිත් තියෙන්නේ ලියාපදිංචි සහතිකයක්. ඒ ලියාපදිංචි වෙන්නේ සමූපකාර කොමසාරිස් ජනරාල් ගාව පනත යටතේ.
දිස්ත්‍රික් සමුපකාර නිලධාරීගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. සමුපකාර දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස්ගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ රජයේ සමිති සමාගම් අර්ථ සමාගම් සමිති ස්වේච්ඡා සමිති. ස්වේච්ඡා සමිති නමින් ගිණුම විවෘත කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මහා සභා වාර්තාව සහ ගිණුම ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ විස්තර. ඒතර KYC මේ ඔක්කොම වෙන වෙනම ගන්න ඕන. මහා සභා වාර්තාවත් ගිණුම ක්‍රියාත්මක කිරීමේ උපදෙස් KYC මැන්ඩේට් ඒවම වෙනම ගන්න ඕන. අත්සන් කාර්යවත් ගන්න ඕන. ඒවා සමිති ස්වේච්ඡා සමිති. රජයේ ගිණුම් ඊළඟ එක රජයේ ගිණුම් වර්ග දෙකක් තියෙනවා. සංස්ථා දෙපාර්තමේන්තු. සංස්ථා තියෙනවා රජයේ ආයතන විදියට, අනිවාර්ය දෙපාර්තමේන්තු අනිත් ඒවා. අතන මේ සංස්ථා ආරම්භ වෙන්නේ යම් විශේෂ අනපනත් වලින්. එතකොට ඒ පනතේ බලය පැවරූ පුද්ගලයන්ට ගිණුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. right? පනතේ බලය පැවරූ පුද්ගලයන්ට ගිණුම ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්වාධීනව සංස්ථා යටතේ. පනත මගින් බලය පැවරූ පුද්ගලයන්ට ගිණුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ නිදහස තියෙනවා. රජයේ දෙපාර්තමේන්තු ගත්තොත් අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍යයි. රජයේ දෙපාර්තමේන්තු ගිණුම වලට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍යයි. ඇයි ඒ? දෙපාර්තමේන්තු වලට මුදල් ලැබෙන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලෙන්. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් තමයි දෙපාර්තමේන්තු වලට මුදල් ලැබෙන්නේ. කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකේ. හරි. රාජ්‍ය ආදායමෙන් තමයි ලැබෙන්නේ. නිසා අනිවාර්යයෙන් මුදල් අමාත්‍යගේ අනුමැතිය අවශ්‍යයි ගිණුම් විවෘත කරන්න සහ පවත්වාගෙන යන්න. සංස්ථා එහෙම නෙමෙයි. සංස්ථා ස්වාධීනව තමන්ගේ ව්‍යාපාර කරලා ආදායම් හොයනවා. ඒ අනුව සංස්ථාවට ස්වාධීනව ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ පනතේ බලය ලැබෙන නිලධාරීන්ට. ඔය මූලික වර්ග ටික. අනිත් එක තමයි මම අර ඉස්සෙල්ලා කතා කරපු අඩ්මිනිස්ට්‍රාත්කාර පොල්මත්කාර ගිණුම්. මේ කියන්නේ මියගිය පුද්ගලයෙක්ගේ ගිණුම් වල ශේෂය වෙනුවෙන් අරින්න පුළුවන් ගිණුම් දෙකක්. අතනෙත් තිබ්බේ ෆොරෙන් කරන්සි ගිණුම් හිමියෙක් මිය ගියායින් පස්සේ
එයාගේ ගිණුමේ ශේෂය මේ ගිණුම් දෙකෙන් එකකට දාන්න පුළුවන්. ඒතර ඇඩ්මිනිස්ට්‍රාට් ගිණුම් කියන්නේ අවසන් කැමැති පත්‍රයක් නැතුව යම් කෙනෙක් මිය ගියහොත් ඒ අනුව උසාවියෙන් නියෝග කරලා අරින්න පුළුවන් ගිණුමක්. අවසන් කැමැති පත්‍රයක් තිබුණොත් අරින්න වෙන්නේ පොල්මක්කාර ගිණුමක්. ඒක අවසන් කැමැති පත්‍රය උසාවියට ඉදිරිපත් කරලා ලැබෙනවා බලපත්‍රයක් ප්‍රෝබේට් බලපත්‍රය කියලා. හරි. මේකට ලැබෙන්නේ ප්‍රෝබේට් බලපත්‍රය. මේකට ලැබෙන උසාවියෙන් ඇඩ්මිනිස්ට්‍රාට් PPA අවසන් කැමැති පත්‍රයක් නැති වුණොත් අදාළ උරුම තියෙන අය උසාවියට ඉදිරිපත් කරාම උසාවියෙන් ඇඩ්මිනිස්ට්‍රාට් ලියුමක් හම් වෙනවා. ඒ අනුව ගිණුම විවෘත කරලා ඒ ගිණුමට දාන්න පුළුවන්. එතෙන්දි කරන්නේ ඒ අදාළ පාර්ශවයට උරුමක් තියෙන අයට මේ මුදල බෙදලා දීලා ගිණුම වහලා දානවා එච්චරයි. පොල්මක්කාර ගිණුමකින් කරන්නේ අන්තිම කැමැති පත්‍රයක් තියෙනවා. අන්තිම කැමැති පත්‍රයේ සඳහන් විදියට ඒ අදාළ පුද්ගලයා පොල්මක්කරු එක්සිකියුටර්. හරි. එයා උසාවියට ඉදිරිපත් කරාම එයාට ලැබෙනවා ප්‍රෝබේට් බලපත්‍රය කියලා එකක්. ප්‍රෝබේට් බලපත්‍රය යටතේ ගිණුම විවෘත කරනවා බැංකුවෙන්. ඒ අදාළ මුදල් හිමිකරුවන්ට, දරුවෝ ඉන්නවනම් දරුවන්ට, භාර්යාව වෙනනම් භාර්යාවට, හෝ වෙනත් පාර්ශ්ව වෙනනම් ඒගොල්ලන්ට හිමිකරුවන්ට බෙදලා ගිණුම වහනවා. ඒවා තමයි උසාවියේ බලපෑම් මත නෛතික හේතු මත විවෘත වෙන ගිණුම. ඒතින්ද KYC යම ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. එළම උසාවියේ නියෝගය මත ගිණුම විවෘත කරා ඉතාම ඉක්මනින් මේකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. අර අයිතිකරුවන්ට ගිණුමේ මුදල් බෙදලා දීලා ගිණුම වහලා දානවා. ඔය වර්ග දෙක ඔය වර්ග ටික තමයි සරලව බැංකුව විසින් මේ අයිතිකරුගේ නෛතික ස්වභාවය අනුව, හරිද? අයිතිකරුගේ නෛතික ස්වභාවය අනුව ඉදිරිපත් කරන ගිණුම් වර්ග සහ ඒ අනුව ලබා ගන්න ඕන ලිය කියවිලි මොනවද කියන එක. දැන් මේ ප්‍රෝබේට් බලපත්‍රය ඇඩ්මිනිස්ට්‍රාත්කාර ලිපිය නැතුව මේ ගිණුම් විවෘත කරන්න බෑ. තව එක වර්ගයක් තියෙනවා. ඒක බාර ගිණුම්. බාර ගිණුම්. ප්‍රශ්නේ කොහොමද? බාර ගිණුම් කියන්නේ නෛතික අවශ්‍යතාවයක් මත විවෘත කරන ගිණුමක්. මෙතෙන්දී ඕන වෙනවා බාර ඔප්පුව කියන එක. ට්‍රස්ට් ඩීඩ් කියන එක. ඒ කියන්නේ යම් බාරයක් කියන්නේ අපි හිතමු යම් පුද්ගලයෙක් මිය යනවා. එතකොට එයාට කුඩා දරුවෙක් ඉන්නවා. එතකොට ඒ අදාළ දීපල කළමනාකරණය කරන්න මොන හරි දීපල තියෙනවා කළමනාකරණය කරන්න බෑ ඒ පුඩි දරුවට. එතකොට යම්කිසි පුද්ගලයෙක් අර දරුවාගේ බාරකරු විදියට මේවා පරිහරණය කරනවා අර දරුවාගේ යහපත වෙනුවෙන් විතරයි. හරි. අර බාර ඔප්පුවක් තියෙන්න ඕන. ඒ බාර ඔප්පුව මත විවෘත කරන ගිණුම තමයි බාර ගිණුම. එතකොට බාර ඔප්පුවේ සඳහන් වෙන කරුණු වලට විතරයි බැංකුව විසින් අදාළ කටයුතු කරන්නේ. වෙන දේවල් කරන්න බෑ. මොකද ඒක වෙනත් කෙනෙක් වෙනුවෙන් විවෘත කරන ගිණුමක්. පැහැදිලිනේ? දැන් මේ ගිණුම් වලට නොමිනි කෙනෙක් දාන්න පුළුවන්. නොමිනි කියන්නේ නාමිතයෙක් දාන්න පුළුවන්. නාමිතය ගැන ප්‍රශ්න තිබුණා. නොමිනි කෙනෙක් දාන්න පුළුවන්. නොමිනි. නාමිතයෙක්. එතකොට මේ කෙනෙක් මිය ගියායින් පස්සේ තමයි නාමිතයා නොමිනි බලවත් වෙන්නේ නේ. නොමිනි බලවත් වෙන්නේ ගිණුම් අයිතිකරු මිය ගියායින් පස්සේ. එතකොට මේ අයිතිය විදිහට තමයි මේ මම මේ සඳහන් කරේ. අයිතිකරු මිය ගියාම නාමිතයා බලවත් වෙනවා. එතකොට මේ උසාවි නියෝග උසාවිය සම්බන්ධ කිසිම දෙයක් වළංගු වෙන්නේ නැහැ බාර ගිණුම හැරුණාම.
අඩ්මිනිස්ට්‍රාට් ගිණුම හෝ පොල්මක්කාර ගිණුම වළංගු වෙන්නේ නැහැ නාමිතයෙක් ඉන්නවනම්. නාමිතයෙක් ඉන්නවනම්. ගිණුමේ ශේෂය නාමිතයාට තමයි යන්න ඕන. අපි හිතමුකෝ යම්කිසි ගිණුමකට නාමිතයෙක් ඉන්නවා. ඒකම අවසන් කැමැති පත්‍රය රෝබේට් බලපත්‍රයක් ගන්න යම් කෙනෙක් ඉදිරිපත් වෙනවා. එතකොට මේ නාමිතයා ඉන්න ගිණුම් යම් සංඛ්‍යාවක් තියෙනවා නම් ඒවා ඔක්කොම අයින් වෙලා නාමිතයාට තමයි ලැබෙන්නේ මේ ගිණුම් වල තියෙන ශේෂයන්. ඒවා හැර ඉතුරු ඒවට තමයි රෝබේට් බලපත්‍රයේ සඳහන් විදියට හෝ අඩ්මිනිස්ට්‍රාට් ලිපියේ සඳහන් විදියට කටයුතු කරන්න පුළුවන්. එන අනිවාර්යයෙන්ම මතක තියාගන්න යම් පුද්ගලයෙක් මිය ගියායින් පස්සේ නාමිතයෙක් සඳහන් කරලා ඉන්නවා නම් නාමිතයා තමයි බලවත් වෙන්නේ. ඇයි ඒකට හේතුව? නාමිතයාව සඳහන් කරන්නේ ඉදිරිපත් කරන්නේ අදාළ ගිණුමේ හිමිකරු ජීවත් වෙලා ඉන්න කාලේ බැංකුවත් එක්කලා එකඟ වෙන ආකාරයට. එහෙනම් එයා ජීවත් වෙලා ඉන්නකොට කරන එක නිසා ඒක එයාගේ නියෝගයක්. ඒක තමයි බලවත් වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මට කියන්න මම දැන් කතා කරපු ටික පැහැදිලිද කියලා? right. එතකොට නාමිතයෙක් පත් කරන්න බැරි ගිණුම් වර්ගයක් තියෙනවා. මොනවද? නාමිතයෙක් දාන්න බැරි ගිණුම් වර්ගය මොකද්ද? කරන්ට් account. ඇයි ඒ? ඇයි ඒ කරන්ට් account එකකට නාමිතයෙක් පත් කරන්න බැරි? ඉතිරි කිරීමේ ගිණුමක පෝස්තරාවර තැන්පතක අයිතිකරු බැංකුවේ ඉදිරියේ පෙනී ඉඳලා නේ බැංකුවට ගිහිල්ලා එයාගේ අනන්‍යතාවය ඉදිරිපත් කරලා මුදල් ආපසු ගන්න ඕන. ඒතර මුදල් ආපසු ගැනීමේ ක්‍රමවේදය ඒකයි. දැන් ATM කාඩ් එකක් දුන්නාම ATM කාඩ් එක දෙනකොට පුද්ගලයාව හඳුනාගෙන එයාට ඒ අනුව පින් නම්බර එකක් දෙනවා. එතකොට මේ පින් නම්බර එක භාවිතා කරලා තමයි එයා ඒක. එතකොට ඒ ATM කාඩ් එකක් දුන්නාම බැංකුව බලාපොරොත්තු වෙනවා ඒ ATM කාඩ් එක අදාළ ගිණුමේ හිමිකරුම පාවිච්චි කරනවා කියලා. ඒක එයාගේ භාර්යාවට හෝ දරුවන්ට හෝ දීලා ගිණුම ප්‍රශ්නයක් ඇති වුණාන් පස්සේ බැංකුව ඒක බාරගන්නේ නැහැ නේ. බැංකුව ඒක බාරගන්නේ නැහැ. ඒතුව අදාළ ගිණුමේ හිමිකරුම තමයි ATM කාඩ් පද පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒක එයාව හඳුනගෙන දෙන පින් නම්බර එකක් නිසා. හැබැයි ජංගම ගිණුමක ගිණුමේ මුදල් ආපසු ගන්න ජංගම ගිණුම හිමි අයිතිකරුම බැංකුවට පැමිණෙන්න ඕනද? ඉතිරි කිරීමේ ගිණුමක ස්ථාවර තැන්පතක වගේ ජංගම ගිණුම් හිමිකරු බැංකුවට ඇවිල්ලාමද එයාගේ ගිණුමේ මුදල් ආපසු ගන්න ඕන. මම ප්‍රශ්නයක් ඇහුවේ. චෙක් එකක් දෙනවා. චෙක් පතක් දීම උතර චෙක් එකක් කියන්නේ අම්සේ ව්‍යාපාරික ගනුදෙනුවක් සිද්ධ වෙලා ඒ වෙනුවෙන් චෙක් පතක් නිකුත් කරනවා. ඒතර එහෙනම් මේ චෙක් පතේ හිමිකරුට අර ජංගම ගිණුමේ ශේෂය සඳහා අයිතියක් තියෙනවා. එහෙනම් එයාට පුළුවන් ඇවිල්ලා ජංගම මේ චෙක් පත ඉදිරිපත් කරලා අර ගිණුමේ මුදල් ආපසු ගන්න. එහෙනම් අයිතිකරුම එන්න ඕනේ නෑනේ. එහෙනම් ජංගම ගිණුමේ හිමිකරුගේ ශේෂයට තනි අයිතිකරුවෙක් නැත නේ. ගිණුම එයාට හිමි වුණාට එයා විසින් ගිණුමේ ස්වභාවය අනුව ජංගම ගිණුමේ ස්වභාවය අනුව එයාට චෙක්පත් නිකුත් කරලා ඒ ජංගම ගිණුම් ශේෂයට අයිතිකරුවන් රාශියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අයිතිකරුවෝ රාශියක් ඉන්නවා. එතකොට නොමිනි කෙනෙක් බලවත් වෙන්නේ නැහැ. මොකද ඊට පෙර අයිතිකරුවෝ රාශියක් අර ගිණුම හිමිකරු නිර්මාණය කරලා තියෙන නිසා. එහෙනම් තනි අයිතියක් නැති දෙයක් අපි කොහොමද මම කෙනෙක්ට පවරන්නේ? බෑනේ නේ. මට තනි අයිතියක් නැති දෙයක් මට බෑනේ වෙනත් කෙනෙක්ට පවරන්න.
එහෙනම් ජංගම ගිණුමේ ශේෂයට තනි අයිතියක් නැති නිසා නොමිනි කෙනෙක්ට ඒක පවරන්න බැහැ. තව ඒකට හිමිකරුවෝ ගොඩක් එළියේ ඉන්නවා. චෙක්පත් අතේ තියෙන අය. පැහැදිලිද? ඒක තමයි නෛතික තත්ත්වය. නමුත් ඉතිරි කිරීමේ ගිණුමකට එහෙම නෙමෙයි. ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය තනි අයිතියක් තියෙනවා ගිණුම් හිමිකරුට. ඒක වෙන කාටවත් අයිති නැහැ. අන්න ඒ නිසා ඉතිරි කිරීමේ ගිණුම් වලට නොමිනි කෙනෙක් දාන්න පුළුවන්. ජංගම ගිණුම් වලට නොමිනි කෙනෙක් දාන්න බෑ. ජංගම ගිණුමේ ශේෂයට තනි අයිතියක් චෙක්පත කියන්නේ නියෝගය ක්‍රියාත්මක කිරීම පමණයි ගිණුම් හිමිකරුගේ අත්සන හඳුනාගෙන පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි යමු ඊළඟ හෑන්ඩ් අවුට් එකට. ණය නිමැවුම්. ඒතර මේ අනිත් පැත්තේ තියෙන නිමැවුම් බැංකු සහ මුල්‍ය ආයතන වල තියෙන අරමුදල්, අතිරික්ත අරමුදල් ආයෝජනය කරන තැන්. ඒතර ඒවත් අනිත් පැත්තේ අර ෆයිනෑන්ෂල් සිස්ටම් එකේ ඉන්න බරෝස්ලා කියන අය ගන්න. බලා ගන්න මට විනාඩියක් පොඩ්ඩක් දෙන්න මං ගිහින්. ඒතර බැංකු සහ මුල්‍ය ආයතන විසින් විවිධ ණය නිමැවුම් තමන් අත එකතු කරගත්තු මේ අරමුදල් ඉතිරි කිරීම විදිහට එකතු කරගත්තු අරමුදල් ආයෝජනය කරනවා අනිත් පැත්තට ණය විදියට. ණය නිමැවුම ලබාගත් ණය ගනුදෙනුකරුවන් මුල්‍ය ආයතනය සමග එකඟ වූ කොන්දේසි අනුව අදාළ පොලිය සමග ණය මුදල ආපසු ගෙවනු ලබයි. එම ණය මුදල මුල්‍ය ආයතනවල ප්‍රධානතම ආදායම් මාර්ගයයි. හරි, මම අර බැංකර්ස් ඉක්වේෂන් එකේදී ඔයගලන්ට පෙන්නුවා අයිකින ආදායම බැංකුවල මූලිකවම එන්නේ ණය පොලිය ආදායම. ඒතර මුල්‍ය ආයතන මෙන්න ණය තමන් ළඟ තියෙන තැන්පතු මත තමයි නිර්මාණය කරන්නේ. මුල්‍ය ආයතන වල බැලන්ස් ෂීට් එක ගැන මම ඔයගලන්ට කතා කරා. මුල්‍ය ආයතනයක බැලන්ස් ෂීට් එකේ වම් පැත්තේ වැඩියෙන්ම ඉහළම වගකීම තියෙන්නේ තැන්පතු. ඒ තැන්පතු තමයි දකුණු පැත්තේ ප්‍රධානතම වත්කම් වෙච්ච ණය සහ අත්තිකාරම් සකස් කරන්නේ නේ. මතක් කරගන්න මුල්‍ය ආයතනවල බැලන්ස් ෂීට් එක ගැන මම කතා කරා. එහෙනම් මේ ගන්න තැන්පතු 100%ක්ම ණය විදිහට ආයෝජනය කරන්න හේතුව ද්‍රවශීලතාවයට යම් ප්‍රමාණයක් තියා ගන්නවා. අර තැන්පත් කරුවන් ආපසු ආවොතින් තමන්ගේ තැන්පතු ලබා ගන්න. ඒ ද්‍රවශීල වත්කම් වලින් තමයි තැන්පතු ගෙවන්නේ. එහෙම නැතුනොත් එහෙම බැංකුව කරේ තියෙන විශ්වාසය නැති වෙලා මුළු සමස්ත බැංකු ක්‍රමයම කඩා වැටෙන්න පුළුවන්. 80%ක් දක්වා ප්‍රමාණයක් ණය නිමැවුම් ලෙස ගනුදෙනුකරුන්ට ලබා දෙනවා. එතකොට ඒ ඉතුරු 20% තමයි ද්‍රවශීල වත්කම් විදියට පවත්වාගෙන යන්නේ. ණය නිමැවුම මුල්‍ය ආයතන වලට ඉතාම අවදානම්. ඒතර ණය මුදලක් කියන්නේ යම් ආයෝජකේ යම් ව්‍යාපාරිකයෙක් අර මුල්‍ය පද්ධතියේ දකුණු පැත්තේ ඉන්න බරෝවස්ලා ගන්න ඒවා. ඒතකොට තමන්ගේ ව්‍යාපාරවල කාර්යඵල සාධනය අනුව අපි ගත්තොත් දැන් තනි පුද්ගලයෙක් ණය මුදලක් ගන්නවා. තනි පුද්ගලයෙක් ණය මුදලක් ගන්න. දැන් මේ වගේ COVID-19 වගේ තත්ත්වයක් යටතේ ඒ තමන්ගේ ආදායම වැටුප ඒ සියලු දේවල් නැති වෙලා යනවා මේ වගේ තත්ත්වයක් ආවම. ඒතකොට අනිවාර්යයෙන්ම ණය මුදල ආපසු ගෙවීම තමයි අවදානමකට ලක් වෙන්නේ. ඒක අවදානමක් ගෙන දෙන නිවැරදිම. ණය ලබාගත් ගනුදෙනුකරුවන් මේ ආපසු ගෙවීම පැහැරීමට මූලික ණය අවදානමක් ක්‍රෙඩිට් රිස්ක් එක මුල්‍ය ආයතනයට පැවරෙනවා. ඒත් තැන්පත් කරුවන්ට මේ තැන්පත් සඳහා මුදල් ගෙවන්න ඕන අර ණය මුදල් ආපසු ලබා දීපු ණය මුදල් වාරික විදියට ආපසු ලබාගෙන තමයි ණය අය කරලා තමයි තැන්පතු සඳහා අර මුදල් ගෙවන්න ඕන. එතකොට කෑෂ් ඉන්ෆ්ලෝ එක වෙන්නේ බැංකු වලට ණය මුදල් අය කිරීම. හරි? කෝ වැඩිපුර තැන්පත් ලබා ගැනීම. දෙකම කෑෂ් ඉන්ෆ්ලෝ. ඒතකොට යම්කිසි ගනුදෙනුකරුවෙක් තමන්ගේ තැන්පතු ආපසු ලබා ගන්න එනකොට
ඒක කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙනවා. අනිත් පැත්තේ ණය මුදල් ලබා දෙන එක කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙනවා. ඒතකොට කෑෂ් අවුට්ෆ්ලෝ එකයි එහෙම තමයි අරමුදල් පිටතට ගලා යාම බැංකුවෙන් සහ බැංකුවට අරමුදල් පැමිණීම කියන එක බැලන්ස් කරගත්තේ නැත්නම් බැංකුව අවදානමකට ලක් වෙනවා. ඒතර මුල්‍ය පද්ධතිය යහපත්ව පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපායි. බැවින් මුල්‍ය ආයතන ණය මූලධර්ම මේ නිසා තමයි ක්‍රෙඩිට් ප්‍රින්සිපල්ස් කියන ඒවා ණය මූලධර්ම භාවිතා කරමින් මුල්‍ය ආයතන ණය ලබා දෙන්න හේතුව ඒ මූලධර්ම භාවිතා කරාම ණය අපසු අය කර ගැනීම පහසු වෙනවා සහ එතන තියෙන අවදානම අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ ණය සම්බන්ධයෙන් මූලික හැඳින්වීම. එතකොට ණය විවිධ ආකාරයට වර්ග කරනවා. එතකොට ණය මුදලක් සඳහා අය කරන්නේ පොලියක්. හරිද? ඒතර මේ පොලිය අය කිරීම කාලය සමග ව්‍යාපාර ශේෂ්ත්‍රය සමග ලබා ගන්නා සුරැකුම් සමග වෙනස. ඒ අනුව තමයි එක එක ණය වර්ග විවිධ ආයතන විවිධ මුල්‍ය ආයතන බැංකු විසින් බ්‍රෑන්ඩ් කරන්නේ. ප්‍රොඩක්ට්ස් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ සන්නම් නාමය බ්‍රෑන්ඩ් නේම් එක මොකක් වුණත් මේ ප්‍රොඩක්ට්ස් වල මූලික ආකාරය දැන් උදාහරණයක් විදිහට ඉතිරි කිරීමේ මූලික ආකාරය, ජංගම ඉනුක මූලික ආකාරය, ස්ථාවර තැන්පතක මූලික ආකාරය සමාන වෙනවා වගේම ඕනෑම බැංකුවක මේ ණය වර්ගවලත් මූලික ආකාරය සමාන වෙනවා. ඒ අදාළ ණය නිර්මාණය කරන අදාළ වෙන කරුණු උදාහරණ කාලය අදාළ වුණාන් පස්සේ හැම බැංකුවකම ණයවල පොලි අනුපාතකය සහ කොන්දේසි ආසන්න වශයෙන් සමාන වෙනවා. ඊළඟට ලබා දෙන ණය ශේෂ්ත්‍රය අනුව මොකද ඒ ශේෂ්ත්‍රයේ අවදානම තමයි ඊළඟට එන්නේ අපිට. දැන් කාලය වැඩි වෙනකොට අවදානම වැඩි වෙනවා. ණය ලබා දෙන ශේෂ්ත්‍රය ප්‍රමුඛ ශේෂ්ත්‍රයක් නෙමෙයි නම් හරි. දැන් රජය විසින් අයවැය ලේඛන වලින් ඉදිරිපත් කරනවා විවිධ ශේෂ්ත්‍ර වලට ප්‍රමුඛත්වය ලබා දෙන්න. සුළු හා මධ්‍යම පරිමාණ වෙන්න පුළුවන්, සංචාරක ව්‍යාපාර වෙන්න පුළුවන්, කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්, අපනයන කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්, කර්මාන්තය වෙන්න පුළුවන්. ඊළඟට කොටේජ් ඉන්ඩස්ට්‍රීස් ඔය සුළු කර්මාන්ත. ඒ වගේ විවිධ ශේෂ්ත්‍රයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න වෙනවා සහ විවිධ ශේෂ්ත්‍රයන් ආවරණය කරන්න වෙනවා මුල්‍ය ආයතන වලට. මේ ශේෂ්ත්‍රයන්ගේ තියෙන අවදානම වෙනස් නිසා අය කරන පොලි අනුපාතික වෙනස් වෙනවා. අනිත් එක තමයි ලබා ගන්නා සුරැකුම්. එතකොට ණය මුදලක් අවදානම ආවරණය කරගන්න ලබා ගන්නා සුරැකුම් අනුව ණය මුදලේ පොලි අනුපාතකය අය කරන පොලිය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ණය මුදලකට අපිට ලැබෙනවා නම් විවිධ සහන බැංකුවට ක්‍රෙඩිට් ලයින් එකක් හම්බ වෙනවා නම් රීෆිනෑන්ස් හම්බ වෙනවා නම් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ඒ කියන්නේ ප්‍රතිමූල්‍ය පහසුකම් දැන් උදාහරණයක් වගා ණය වීසා අනිකුත් භෝග වර්ග වලට ණය ලබා දෙනවා මුල්‍ය ආයතන. ඒතොර ඒවායේ අවදානම ඉතාම ඉහළයිනේ. කෘෂි කර්මාන්තයේ අවදානම ඉතාම ඉහළයි. ක්ලයිමේට් චේන්ජ් එකකින් අස්වැන්න විනාශ වෙන්න පුළුවන්. ඒතොර ඒ අස්වැන්න විනාශ වුණොත් එimhe ණය මුදල් ආපසු ගෙවන්න බෑ. ඒ නිසා බැංකු වලට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ආවරණයක් ලබා දෙනවා ඒ නොගෙවන ණය මුදල ප්‍රතිපූර්ණය කරන්න. රීෆිනෑන්ස්. එතකොට බැංකු වලට පහසුවෙන් ලබා දෙනවා. අන්න එතකොට ඒ ලබා දෙන ආවරණය මත මේ හැම එකක්ම කරන්නේ ණය මුදලේ තියෙන මූලික ණය අවදානම අවම කරගන්නයි. ඒතර ණය වලට මූලික ණය අවදානමක් තියෙනවා. ඒ අවදානම අනුව සහ ඒ අවදානම ආවරණය කරගන්නා ස්වභාවය අනුව ණය මුදල විවිධාකාරයට බ්‍රෑන්ඩ් කරනවා. දැන් කාලය වැඩි වෙනකොට අවදානම වැඩි. එතකොට විවිධ ශේෂ්ත්‍ර අනුව අවදානම වැඩි. හරි. ඊළඟට ලබා ගන්නා සුරකම අනුව අවදානම වෙනස්. ඊළඟට ණය ප්‍රතිමූල්‍ය වගේ දෙයකින් ආවරණය කරනවා නම් අවදානම වෙනස්. ඒ අනුව බැංකුව තම තමන්ගේ ණය මුදල් සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ආය කරන ගාස්තු වෙනස් කරනවා. අපි බලමු බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙන ණය නිමැවුම් වර්ග මොනවාද කියලා. පළවෙනි එක අයිරා. ඒ වගේම දැන් මතක තියාගන්න ව්‍යාපාරිකයන් තමන්ගේ මූලික අවශ්‍යතා දෙකකට අරමුදල් ලබා ගන්නවා මුල්‍ය ආයතන. මොනවාද මූලික අවශ්‍යතා දෙක? ව්‍යාපාර
ව්‍යාපාර මූලික අවශ්‍යතාවය එකක් තමයි කාරක ප්‍රාග්ධන. තමන්ගේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ඉදිරියදා පවත්වාගෙන යන්න අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය සපුරා ගන්න. දැන් ප්‍රාග්ධනයට තමයි මේ ණය මුදල් ගන්නෙ. හරි ප්‍රාග්ධනයට. ඒතකොට ප්‍රාග්ධනය ප්‍රධාන ආකාර දෙකයි. කාරක ප්‍රාග්ධනය එදිනෙදා මෙහි ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය වන අරමුදල් කෙටි කාලීනයි මේක. මේක ලක්ෂණය තමයි කෙටි කාලීනයි. අනිත් එක ස්ථාර ප්‍රාග්ධනය. ඒක සාපේක්ෂව දීර්ඝකාලීනයි. වඩා දිග කාලයක් වඩා වැඩි කාලයක් ව්‍යාපාරය තුල රැඳෙන ප්‍රාග්ධනය. ඒක තියෙන්න පුළුවන් ඉඩම් වල ගොඩනැගිලි වල යන්ත්‍ර සූත්‍ර වල ඒ වගේ දේවල්. ඒකට ඒවා භාවිතා කරලා ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු කරනවා. ඒක වැඩි කාලයක් රැඳෙනවා ව්‍යාපාරය තුල. ඒත් මේ දෙකම ආවරණය කරගන්න ප්‍රාග්ධන අවශ්‍යතා දෙකම ආවරණය කරගන්න මුල්‍ය ආයතනයෙන් පහසුකම් ලබා ගන්නවා. එතකොට පුද්ගලයන් මූලිකවම අපි මේක කියන්නේ පරිභෝජන. මූලිකවම පරිභෝජන කටයුතු සඳහා තමයි පරිභෝජන කියන්නේ ආහාර පාන ගන්න එක විතරක්ම නෙමෙයි. පොඩි මෙවලම් ගන්න සෞඛ්‍යයට අධ්‍යාපනයට ඒ සියල්ල යන්නේ පරිභෝජන. එතකොට ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා consumer items ඔය සුඛෝපභෝගී භාණ්ඩ යමය ගන්නකොට එක ණය මුදලක් එක පොලියක් ඊළඟට අධ්‍යාපන කටයුතු ඒ කියන්නේ දීර්ඝකාලීනව පාවිච්චි කරනවට වෙනස. ඒ විදිහට නමුත් ඒක මූලිකවම පරිභෝජන ණය විදිහට තමයි සඳහන් වෙන්නේ පුද්ගල ණය. ඒතර මේ අනුව සහාර කලින් සඳහන් කරපු අතිරේක කාරණා අනුව මේවයි තියෙන අවදානම් වගේ කාරණා අනුව ණය එක එක විදිහට වර්ග කරනවා. දැන් මේ තියෙන පළවෙනි එක තමයි IRA overdraft. overdraft එකක් මූලිකවම දෙන්නේ වාණිජ බැංකු ජංගම ගිණුම් හිමියන්ට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා තම ගිණුමේ ශේෂය ඉක්මවා ගනුදෙනු කිරීමට මේ මගින් පහසුකම් සැලසෙනවා. ඕක තමයි මූලිකවම අයිරාවක ස්වභාවය. ජංගම ගිණුමේ ශේෂය හරශේෂයක් වෙන ආකාරයට ගිණුමේ ශේෂය ඉක්මවා බැංකුවේ අරමුදල්. දැන් ජංගම ගිණුම ශේෂය 0 වෙනකන් තියෙන්නේ ගිණුම අයිතිකාරයාගේ අරමුදල් නේ. ගිණුම අයිතිකරුගේ අරමුදල්. ජංගම ගිණුමේ ශේෂය 0 බිඳුව කියන එක ඉක්මවා ඍණ ශේෂයක් බවට පත් වෙච්ච ගමන්ම බැංකුවේ අරමුදල් තමයි තින්ට වෙන්නේ. ජංගමගේ ස්වභාවය අනුව ජංගම ගිණුමේ ශේෂය ඍණ ශේෂයක් වෙනකම් භාවිතා කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමක එහෙම කරන්න බෑ. ඒක ලබා දීලා තියෙන පහසුකම. ඒක ව්‍යාපාර ආයතනවල ඒක සමාගමක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. වෙනත් ඔය රජයේ දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, හෝ සෞඛ්‍යකාර සමිතියක් ඕනම එකක් ව්‍යාපාර කටයුතු කරන ඕනම එකකට ලබා දෙන පහසුකමක් තමයි IRA. ඒතර ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. తాවකාලික IRA සහ ස්ථිර IRA කියලා. හරි? తాවකාලික IRA සහ ස්ථිර IRA කියලා. ඒතර తాවකාලික IRA කියන්නේ වරින් වර ඇති වෙන. right? වරින් වර ඇතිවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ලබා දෙන IRA. උදාහරණයක් විදිහට ඒවා සීසනල්. ඒවායිදී වෙන්නේ ඔය උත්සව කාලෙට, සිංහල අවුරුදු කාලෙට, එහෙම නැත්නම් නත්තල් කාලෙට සමහරවිට ව්‍යාපාරික බඩුතක වැඩිපුර රැස් කරනවා වැඩියෙන් අලවියක් තියේ කියලා හිතාගෙන. ඒ වගේ වෙලාවට වැඩිපුර බඩුතක රැස් කරගන්න බැංකු වලින් తాවකාලික IRA
පහසුකම් ඉල්ලනවා ඒ කාලවලට කෙටි කාලයක් දින 90ක් වගේ කාලයකට. හරි. ඒතකොට ඒවා වරින් වර සීසනලි ඇතිවන අවශ්‍යතාව සඳහා. ඒතර කොහොම වුණත් අවදානම ඉතාම ඉහළයි. මොකද හේතුව මේකට සුරැකුම් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. తాවකාලික අයරවට සුරැකුමක් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන් සුරැකුමක්. හරි. සුරැකුමක් කියන්නේ ණය මුදලේ අවදානම අවම කරගන්න ගන්න ක්‍රියාමාර්ගයක්. ඒක එක්තරා විදිහක රක්ෂණයක්. සුරැකුම බොහෝ විට తాවකාලික අයරවලට ගන්නේ මොනවාද? පුද්ගලයා. පුද්ගලයා බොහෝ විට ගන්නේ. ඒතර ඒ නිසා අය කරන පොලියනුපාතිකය සාපේක්ෂව ඉහළයි. මේකේ අවදානම ඉතාම ඉහළයි. එක්ක සුරැකුම් නෑ, එක්ක පුද්ගලයාප තමයි සුරකම් විදිහට තියෙන්නේ. එහෙනම් මේක දෙන්නේ කොයි වගේ ගනුදෙනුකරුවන්ට ඉතාම යහපත් ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යන ව්‍යාපාරය තුලින් ආදායමක් ජනිත වේයයි කියන විශ්වාසය තියෙන ගනුදෙනුකරුවන්ට තමයි මේක දෙන්නේ. ත්‍රයා ජංගම ගිණුම යම්කිසි කාලයක් පවත්වාගෙන යන්න ඕන. ඒ ජංගම ගිණුමේ මුදල් තැන්පතු ආපසු ගැනීම මේවා හොඳට ටර්න්ಓවර්. හරි. පිරිවැටුම. ජංගම ගිණුමේ පිරිවැටුම හොඳ මට්ටමක තියෙන්න ඕන. ඒ වගේම එයාගේ ව්‍යාපාරය ගැන අවබෝධයක් කළමනාකරුට තියෙන්න ඕන. ව්‍යාපාරයේ අවදානම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන. ඉදිරියේදී අවදානමකින් තොරව මේ ලබා දෙන කාල සීමාව මාස 3 වෙන්න පුළුවන්. කාල සීමාව තුළ මේ ව්‍යාපාරික කටයුතු කරලා යාට ඒකෙන් ලැබෙන ආදායම ජංගම ගිණුමේ මේ අයිරාශේෂයේ පියවන්න භාවිතා වෙයි කියන පුරෝකතනය තියෙන්න ඕන. ඒ වගේ වෙලාවකට වෙන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට වේලාසනින් එයාගේ පරණ පර්ෆෝමන්ස් දාලා මේවා අනුමත කරලා ගන්න පුළුවන්. ඒතර ඒවා අනුමතතාවකාලික අයිරා. හරි. ඒතර අනුමත නොකළ ඒවත් තියෙනවා එදිනෙදා නිෂ්කාශනයෙන් ලැබෙන චෙක්පත්. හරි. සමහර ගනුදෙනුකරුවන්ට එදිනෙදා බැංකුවට ලැබෙන නිකුත් කරපු චෙක්පත් ශේෂය ඉක්මවලා. ඒතර එයා ශේෂය සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩපිළිවෙලක් කියන්නේ මේ චෙක්පත් ගෙවන්න මුදල් තැන්පත් කරලා තිබුණ නැත්නම් ගනුදෙනුකරුගේ ගනුදෙනු ඉතිහාසය සලකලා බැංකු කළමනාකරුට පුළුවන් යම් සීමාවක් දක්වා ගිණුම අයිරා කරලා මේ චෙක්පත් ගෙවන්න. ඒතර ඒවා අනුමත නොකළ එදිනෙදා නිෂ්කාශනයෙන් ලැබෙන චෙක්පත් සඳහා ලබා දෙන తాවකාලික අයිරා. ඒතර එතනදී කිසිම ડોකියුමන්ට් එකක් ගනුදෙනුකරු නැහැ. ගනුදෙනුකරුගේ එකම ડોකියුමන්ට් එක තියෙන නිකුත් කරපු චෙක්පත විතරයි. නිකුත් කරපු චෙක්පත විතරයි. ඒතර බැංකුවකට පුළුවන් යම් ගැටලුවක් ආවොත් ඒ චෙක්පත මත ගනුදෙනුකරුට විරුද්ධව නඩු පවරලා ඒවා අය කරගන්න ප්‍රශ්නයක් ආපු වෙලාවක. නමුත් මේවා ලබා දෙන්නේ ඉතාම හොඳ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට විතරයි. අනිත් ඒවා ස්ථාවර ස්ථිරතාවකාලික අයිරා. ස්ථිර අයිරා. තාවකාලික නෙමෙයි ස්ථිර අයිරා. ස්ථිර අයිරා කියන්නේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නිරන්තරයෙන් මේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට යම්කිසි අරමුදල් වල ඌනතාවයක් ඇතිවන ව්‍යාපාරිකයන් සඳහා ලබා දෙන දීර්ඝකාලීන අයිරා. උදාහරණයක් විදිහට අපනයන වෙළඳාමේ ඉදිලා ඉන්න යම් පුද්ගලයෙක්. ඒතොර එයා යම්කිසි බඩු තොගයක් නිපදවනවා පිටරටකට අපනයනය කරනවා. ඒවට ලැබෙන මුදල් ලැබෙන්න යම් කාල සීමාවක් යනවා. මාස 2ක් 3ක් 4ක් 5ක් යනවා. ඒතොර එයා ඒ අතර තමන්ගේ නිෂ්පාදනය කරගෙන යන්න ඕන, නොකඩවා කරගෙන යන්න ඕන. හරි. යන්නේ අරමුදල් ලැබෙනකම් තමන්ගේ නිෂ්පාදන කරගෙන යන්න ලබා දෙන අයිරාවලට අපි කියනවා ස්ථිර අයිරා. ඒතකොට ඒක නිරන්තරයෙන්ම හරි අර වරින් වර මේ ඇති වෙන එක නෙමෙයි නිරන්තරයෙන්ම ව්‍යාපාරයේ ස්වභාවය අනුව ජනිත වන අරමුදල් ඌනතාවය පිරිමා ගන්න තමයි ස්ථාවරතාවකාලික ස්ථාවර අයිරා දෙන්නේ. ස්ථාවර අයිරා බොහෝ විට දෙන්නේ යම් නිශ්චල දීපලක් සුරැක්මක් විදියට ලබාගෙන. මොකද හේතුව ඒක දිගින් දිගටම පවතිනවා. ඒතර උපරිම කාලය අවුරුද්දයි.
හරි අපි ස්ථාවර වත්කමකින් එහෙම නැත්නම් නිශ්චල දේපලකින් අවදානම අවම කරගන්නා නිසා සාපේක්ෂව අඩු පොලියක් අය කරන්න. ණය මුදල් වල අය කරන පොලියට වඩා ඉතා කුඩා ප්‍රමාණයක් වැඩි. නමුත් తాවකාලික අයටවට වඩා අඩු ප්‍රමාණයක්. උතර ව්‍යාපාරයේ ස්වභාවය, ආදායම් ජනිත වීමේ ස්වභාවය, අදාළ ව්‍යාපාරයට තියෙන ඉල්ලුම එවැනි කරුණු මත පදනම් වෙලා තමයි ස්ථාවර අයිරා බැංකු විසින් නිර්මාණය කරන්නේ. පැහැදිලිනේ? ඊළඟට පර්සනල් ලෝන්ස්, පුද්ගල ණය. ඒක පර්සනල් ලෝන්ස් කියන්නේ අන්න අර අපි කියවපු පරිභෝජනය සඳහා ලබා දෙන ණය. කුඩා ගනුදෙනු කරුවන්ට. මේක බොහෝ විට සුරකම් විදියට ගන්නේ පුද්ගල ඇප සමහර ණය සඳහා. සමහර ණය සඳහා අපි හිතමු පුද්ගල ණය දැන් අපි නිවාස ණය කියලා එක වෙනම වෙන් කරන නිසා අපි මෙතෙන්ට ඒක ගන්නෙ නැහැ. නිවාස ණය නැත්තම් නිවාස ණයත් පුද්ගල ණයක් වෙනවා. තමන්ගේ පුද්ගලිකව ලැබෙන වැටුපෙන් ගෙවලා ගන්න ණයක් නිවාස ණයක් ඒක පුද්ගල ණයක් වෙනවා. ඒතකොට ඒක සුරකම විදියට ගන්නවා අපි පදිංචි අදාළ නිශ්චල දේපලනේ. වාහනයක් මිලදී ගන්නවා නම් ඒ වාහනේ සුරැකුම එහෙම නැත්නම් වාහනේ උකස ගන්නවා ඇපයක් විදියට. ඒතර ඒකත් පුද්ගල ණයක්. ගොඩක් වෙලාවට පුද්ගල ණය ඔය නිවාසමය දේපලවලදී හැර කෙටි කාලීනයි. වසර 3ක් වගේ තමයි සලකන්නේ. ලබා දෙන සුරකම බොහෝ විට පුද්ගල ඇප නිසා අය කරන පොලි අනුපාතිකයේ සාපේක්ෂව වැඩි. ඒක නිවාස ණයක් නම් එහෙම නැත්නම් නිවාසමය දේපලක් උකස් කරලා ගන්න ණයක් නම් අය කරන පොලි අනුපාතිකයේ සාපේක්ෂව අඩුයි. ලබා දෙන ණය ලබා දෙන කාල සීමාව සාපේක්ෂව වැඩි. ඒතර පුද්ගල ණය කියන්නේ බොහෝ විට පුද්ගලයාගේ දෛනික ආදායමෙන් වැටුපෙන් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගන්නා ණය. කුඩා ගනුදෙනු කරුවන්ට ලබා දෙන ණය. ඒගොල්ලන්ගේ ඒක පුද්ගල ණය වර්ගයක් තමයි උකස් ණය කියන්නේ. උකස් ණය අපි වෙනම කතා කරනවා. නමුත් ඒක පුද්ගල ණයක්. සුරකම විදියට ගන්නේ රන් බහන්න. කාලය අවුරුද්දයිනේ. ඒක පුද්ගල ණය වල ස්වභාවය තමයි සාපේක්ෂව පොලි අනුපාතිකයේ වැඩි. කාලය ලබා දෙන කාලය සාපේක්ෂව අඩුයි. බොහෝ විට ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ණය ලබා දෙනවා. රජයන් විසින් යම් කාලවල සීමාවන් පැනවුවොත් ඒවට යටත්ව. ඊළඟට ආයතනික ණය මහා පරිමාණ ගනුදෙනු කරුවන් සඳහා කෙටි කාල. එතකොට ඒගොල්ලන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාව සඳහා දැන් මෙතන ආයතනික ණය අපිට තව ගන්න පුළුවන් ව්‍යාපාර ණය කියලා. ඒතර ව්‍යාපාරවල කුඩා ව්‍යාපාර හරි කුඩා ව්‍යාපාර කියන කුඩා සිල්ලර් ව්‍යාපාර ඒ වගේ දේවල්. අනිත් එක මහා පරිමාණයේ ව්‍යාපාර ආයතනික ණය විදිහට වෙනම ගන්නත් පුළුවන්. ඒතර මේකෙදි ගොඩක් වෙලාවට විවිධ සුරකුම් වර්ග ගන්නවා, ස්ථාවරවත්කම්, ජංගමවත්කම්, ආයතනික ඇප නේ. ඒ වගේ විදිහට ගන්න. ඒතර කාලය කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන. ඒතර කෙටි කාලීන ණයද ලබා දෙනවා. සමහර වෙලාවට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා කෙටි කාලීන ණය. මධ්‍ය කාලීන ණය ලබා දෙනවා හෝ දිගු කාලීන ණය ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා. මධ්‍ය කාලීන ණය සමහරලාට වාහන වගේ දේවල් ලබා ගන්න. මොකද හේතුව වාහනයක ක්ෂය ඩිප්‍රිසියේෂන් තියෙන්නේ නේ. ඒ වගේ වෙලාවට අපි අවුරුදු 10කට වාහනයකට ණයක් දෙන්නේ නැහැ. මොකද හේතුව වාහනේ අපි ගන්න ඕන සුරැකමක් විදිහට අවුරුදු 5කට පස්සේ වාහනේ වටිනාකම 0යි. එහෙනම් අපිට වාහනය අලෙවි කරලා ණය කරන්න බෑ. ඒ නිසා අපි ඒව දෙන්නේ මධ්‍ය කාලීන ණය විදිහට. ඒ කියන්නේ අපි තර්කයක් විදිහට ගන්න ඕන ලබා ගන්න සුරැකුම අනුව ගොඩක් වෙලාවට මේ ණය වර්ගය වෙන් කරනවා. ඊට වඩා ඉඩමක්
හරි ගොඩනැගිල්ලක් වගේ දෙයක් මත පදනම් වෙලා ණය දෙනවා නම් සමහරට අපි අවුරුදු 5කට වඩා වැඩි අර පුද්ගල ණය වලට වඩා හොඳයි. පුද්ගල ණයට වඩා සාපේක්ෂව අඩු ව්‍යාපාරය. මොකද එයා ව්‍යාපාරයෙන් යම් ආදායමක් ජනිත කරන්න ඕන, ජනිත කරලා නැවත ණය ගෙවන්න ඕන සහ ව්‍යාපාර පවත්වාගෙන යාම ආර්ථික සංවර්ධනයට හේතුවක් වෙන නිසා. ඒක නැවත නැවත ලබා ගන්න පුළුවන් පහසුකම් මේ විදිහටත් ලබා දෙන්න පුළුවන්. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මොකද ඔන්ට්‍රප්‍රනර්ස්ලට දෙනවා. කියන්නේ නව නිෂ්පාදන කරන සුළු හා මධ්‍ය පරිමාණ අයට. ඒගොල්ලන්ට අවදානම ඊටම ඉහළයි ඒගොල්ලන්ගේ ව්‍යාපාරවල හේතුව ඒවා අලුත් ව්‍යාපාර හුරු නැහැ. ළඟට ණය වර්ග මේ විදිහට දෙන්න පුළුවන්. නමුත් මේ SME වලට ගොඩක් වෙලාවට වෙනත් ක්‍රෙඩිට් ලයින්ස් වලින් ආසියානු සංවර්ධන බැංකුව වෙන ලෝක බැංකුව වගේ ආයතන වලින් ලැබෙන ක්‍රෙඩිට් ලයින් වලින් අපිට අඩු පොලියට අරමුදල් ලැබෙනවා SME වලට දෙන්න. එහෙම නැත්නම් රජය විසින් වෙනත් සහනදායක රීෆිනෑන්ස් සමහරට හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලි ප්‍රතිදානයන් හම්බෙන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් රිබේට් හරි. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ සංචාරක කර්මාන්තයට ලබා දුන්නා මේ වගේ පොලි ප්‍රතිදාන. ඒතර ණයකරුගෙන් අය කරන්නේ කුඩා පොලිය. නමුත් බැංකුවට වෙන හානිය අවම කරගන්න මුදල් අමාත්‍යාංශයෙන් ඉතුරු පොලි ප්‍රමාණය ප්‍රතිපූර්ණය කරනවා. උදාහරණයක් විදිහට ණයකරුට 106ට දුන්නොත් එහෙම මාකට් එකේ පොලි අනුපාතය 10% නම් ඉතුරු 104 මුදල් අමාත්‍යාංශයෙන් බැංකුවට ලබා දෙනවා. ඒතර බැංකුවට වෙන්නේ 10%ක්. නමුත් ඒක ණයකරුට ලැබෙන්නේ 106ට. ඉතුරු ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිපූර්ණය කරනවා. ඒවා පොලි ප්‍රතිදාන. දැන් අපි ගත්තොත් එහෙම වගා ණය හෝ වෙනත් කර්මාන්ත ණය රීෆිනෑන්ස් හම්බ වෙනවා කියන්නේ ණයකරුට වෙන ගැටලුවකදී නොගෙවන ණය ප්‍රමාණය 100%ක් හෝ ඒකෙන් වෙන ප්‍රමාණයට නැවත බැංකුවට ලබා දෙනවා. ලක්ෂයක ණයක් ගත්තා 50000යි ණයකරු ගෙව්වේ ඉතුරු 50000 ණයකරුගෙන් අය කරන්න බෑ රීෆිනෑන්ස් වලදී. ඒතකොට මේවා ඉදිරිපත් කරාම ශ්‍රී ලංකා මහා බැංකුවට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රීෆිනෑන්ස් පහසුකම තියෙනවා නම් ඒ මුදල 50000 බැංකුවට බැංකුවේ අවදානම අවම වෙනවා. ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවදානම ගොඩක් ඉහළයි. ගොඩක් වෙලාට ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන මේ වත්කම් විතරයි. එන්න හොඳ සුරැකුම් දෙන්නත් බෑ. දැඩි කොන්දේසි දාන්නත් බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට මෙවැනි අයට අවශ්‍ය පහසුකම් සලසන්න රජය ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රෙඩිට් ලයින්ස් තියෙනවා. හෝ අදාළ මුල්‍ය ආයතන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පහසුකම් සහිතව කියන්නේ දරන්න පුළුවන් පහසුකම් මේ ගනුදෙනුකරුවන්ට ලබා දෙනවා. ඊළඟ මයික්‍රෝ ණය. ඊටාම කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට ඔය ගම්වල ඉන්න කුඩා අයට ලබා දෙන. ඒ මේ ගොඩක් වෙලාවට වාණිජ්‍ය බැංකු විසින් කරන්නේ මුල්‍ය ආයතන අනිකුත් මුල්‍ය සමාගම් විසින් තමයි මේ මයික්‍රෝ ෆිනෑන්ස් කරන්නේ. ගොඩක් වෙලාවට ඇප විදියට ගන්න එකිනෙකාගේ සාමූහික ඇප කණ්ඩායම් විදියට තමයි මේවා ලබා දෙන්නේ. ශේෂ්ත්‍ර අනුව. මේ ශේෂ්ත්‍ර අනුව දෙන එක තමයි අර SME විදියට යන්නේ ඒකම තමයි. ක්‍රෙඩිට් ලයින් තියෙනවා පොලි අඩුයි. ඒ උකස් ණය කියන එක මම මෙතන වෙනම ගත්තා. උකස් ණය ඇත්තටම පර්සනල් ලෝන් එකක්. පුද්ගල ණයක්. හැබැයි ඒකේ විශේෂත්වය තියෙන්නේ ලංකාවේ උකස් ණය කියන එක දැන් ඉතාම ප්‍රචලිතයි. රන් භාණ්ඩවල උකස ගන්නේ උපරිම කාලය අවුරුද්දයි එකවරට හෝ කොටස් විදියට ගෙවලා ණය නිදහස් කරන්න පුළුවන්. ඕනෑම අවශ්‍යතාවයක ගන්න පුළුවන්. ඉතාම පහසුවෙන් ගන්න පුළුවන්. ඉක්මන් විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත. මෙතන මේ වාක්‍ය මේකට එන්නේ නැහැ. භාණ්ඩ තොග අපේට තබාගෙන ලබා දෙන කෙටි කාලීන බොහෝ විට මම හදන්න ඕන.
ඒ වාක්‍යයකට එන්නේ නැහැ හොඳේ. ඒකෙන් මේ යට එකට. මේ මෙතනම තියෙන එක. මේ මෙතන රිපීට් වෙලා තියෙන උකස් ණය යටතේ භාණ්ඩ තුක අපේට තබාගෙන ලබා දෙන කෙටි කාලීන බොහෝ විට දින 180ක් වන ණය වර්ගයක කියන ඒ වාක්‍යයම මෙතනින් අයින් වෙන්න ඕන. උකස් ණය යටතේ. ඒ උකස් ණය කෙටි කාලීනයි අවුරුද්දයි ඕඩම අවස්ථාවක ගන්න පුළුවන්. ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. ආදාළ වෙන ලියකියවිලි ඉතාම අඩුයි. බැංකුවට තියෙන වාසිය තමයි ඒ වසරකට පසු ණය මුදල මේක බේරුවේ නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසිය වෙන්දේසි කරලා අදාළ ණය මුදල අය කරගන්න පුළුවන්. මේක කෙටි කාලීන ණය. පර්සනල් ලෝන් එක. ඊට ඔඩපණ ණය. මේවත් කෙටි කාලීන ණය. ඔඩපණ කියන්නේ කෙටි කාලීන ණය ව්‍යාපාරික කටයුතු වලට ලබා දෙන ණය. මේවා පුද්ගල ණය නෙමෙයි. ඔඩපණ ණය පුද්ගල ණය නෙමෙයි. ව්‍යාපාරික කටයුතු වලට ලබා දෙන ණය. ඒතර මේකේ නීතිමය ස්වභාවය තමයි වෙනස් වෙන්නේ. දැන් මේවා වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. කාලය අනුව කෙටි කාලීන දිගු කාලීන මධ්‍ය කාලීන කියලා ණය වර්ග වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් ශේෂ්ත්‍රය අනුව කෘෂි කාර්මික ව්‍යාපාරික එහෙම වෙනස් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ මයික්‍රෝ කියලා වෙනස් වෙනවා. ඊට අමතරව ණය වර්ග වෙනස් කරලා තියෙනවා ලබා දෙන සුරැකුම අනුව. හරිද? සුරැකුම. සුරැකුම අනුව වෙනස් කරනවා. ඒතර සුරැකුමක කියන්නේ වංශේ වත්කමක අයිතිය කියලා එකක් තියෙනවා. භාවිතය කියලා තව එකක් තියෙනවා. අයිතිය භාවිතය. හරි? අයිතිය භාවිතය. ඉතින් මේ වත්කම පාවිච්චි කරන එක්කනේ නමුත් අයිතිකරු තව එක්කෙනෙක්. උකස් කියන එකක් තියෙනවා නේ. දැන් රන් භාණ්ඩ උකස් කරනවා. හරි? ඒ වගේම නිවාස ණය සඳහා යම්කිසි ස්ථාවරත්වම උකස් කරනවා. මෝගේජ් උකස. උකසේදී අයිතිය ණයකරු ණයකරු නෙමෙයි. ණය හිමි. භාවිතය ණයකරු. දැන් තමන්ගේ පදිංචි නිවස උකස් කරලා ණය ගන්නවා නිවාස ණය. එතකොට අයිතිය තියෙන්නේ ණය හිමියට බැංකුවට. භාවිතා කරන්නේ ණය ගත්තු පුද්ගලයානේ. ඒ නිවසේ පදිංචි වෙලා ඉඳගෙන තමයි මේ භාවිතය තියෙන්නේ යාට. ඒ වගේ වෙලාවදී උකස ණය හිමියා භාවිතා කරනවා. ණය හිමියාට අයිතිය තියෙනවා. මොකද අපි උකස් ඔප්පුවකින් අයිතිය පවරනවා බැංකුවට. නමුත් භාවිතා කරන්නේ ණයකරු. රන් භාණ්ඩ මෙන්න මේ උකස වෙනස් වෙනවා. අයිතිය රන් භාණ්ඩයක අපි අයිතිය පවරන්නේ නැහැ. රන් භාණ්ඩයක අයිතිය මොකද අයිතිය පැවරෙන්න නම් ඒක ගිහිල්ලා මේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි වෙන්න දැන් මේ දීපලක් හරි දීපලක් උකස් කරොත් එහෙම ඒ උකස් ඔප්පුව ගිහිල්ලා ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි වෙන්න ඕන. එතකොට තමයි අයිතිය ඔන්න පැවරෙන්නේ. එහෙම නැතුව නිකන් ලිව්වට ඔප්පුව ලිව්වට ඒක අයිතිය පැවරීමක් වෙන්නේ නැහැ. ඔප්පුව ලියාපදිංචි වෙන්න ඕන. භාවිතා කරන ණයකරු. දැන් රන් භාණ්ඩ උකසක අයිතිය එහෙම ලියාපදිංචි වීමක් වෙන්නේ නැහැ. අපි අර කොලේක අස්සම් කරලා දුන්නට
අයිතිය එහෙම ලියාපදිංචි වීමක් වෙන්නේ නැහැ. අයිතිය තාම ණයකරුට තියෙන්නේ. භාවිතාව ණය හිමියා. මේ උකස් භාණ්ඩයේ තියෙන්නේ බැංකුවේ. ඒතර භාවිතා කරන්න බෑ ණයකරුට. ඒක අනිත් පැත්තට ගිහිල්ලා. එතකොට ණය මුදල ගෙව්වේ නැත්තම් තමයි මේ අයිතිය ණය හිමියාට පැවරෙන්නේ. එයාට වෙන්දේසි කරන්න පුළුවන් වෙන්නේ ණයකරු රන් භාණ්ඩය සඳහා අදාළ ණය මුදල ගෙව්වේ නැත්තම් විතරයි. ඒ කියන්නේ හරියට හයිපොතිකේෂන් කියලා ඉස්සරහට තියෙනවා කැප බලය වගේ. ඊළඟට ඔඩපණේ දැන් මේ කතා කරනවා. ඔඩපණ කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන වී බඩ ඉරිඟු ඒ වගේ දේවල් වෙනවා. ඊළඟට ආනයනික භාණ්ඩ. මේ භාණ්ඩ තොගය අපේට තියාගෙන ලබා ගන්නා කෙටි කාලේ නෑ. දැන් අපි ගමු යම්කිසි පුද්ගලෙක් භාණ්ඩ ආනයනය කරනවා. භාණ්ඩ ආනයනය කරාම එයාට එකපාර ඒ භාණ්ඩ විකුණලා මුදල් කරන්න බෑ. ඒතකොට එයා කරන්නේ බැංකුවට කියනවා රයිට් මං ගාව මිලියන් 10ක බඩු තොගයක් තියෙනවා. මම බැංකුවේ ඔඩපණයක් විදියට තියෙනවා. ඔඩපණයක් විදියට තියලා මට මුදල් ලබා ගන්න ඕන මගේ ඉදිරි කටයුතු කරගෙන යන්න. අර භාණ්ඩ අලෙවි වෙන විදියට මම ණය මුදල ගෙවන්න කියලා. ඒතර වෙනම වෙයාහවුස් එක හරි වෙනම ගුදමක මේ භාණ්ඩ ටික තියලා භාවිතා කරනවා අයිතිකරුයි ණයකරුයි හවුලේ. අයිතිය තියෙන්නේ ණය හිමිට. ඔඩපණේ අයිතිය තියෙන්නේ ණයකරුට. හරි භාණ්ඩවල අයිතිය ණයකරුට තියෙන්නේ. භාවිතා කරන්නේ මේ දෙදෙනා හවුලේ තමයි මේක භාවිතා කරන්නේ. මේක ඉවත් කරන්නේ විකුණන්න කරන්න ගන්නේ මේ දෙදෙනා හවුලේ. අපි ලබන සතියේ එහෙනම් තවදුරටත් කතා කරමු. එහෙනම් අදට නවත්තන්න මම හිතන්නේ මේ ටික තවදුරටත් කතා කරද්දී ඔයගලන්ට වැටහෙයි මොනවද මේ අපි කතා කරේ කියලා. සියලු දෙනාටම ස්තුතියි.